ආයිබෝවන් ඒ වගේම හැමෝටම සුබ උදෑසනක් මම අමාත්‍යශාලායක ඔබේ නිලධාරිනිය මාව හඳුන්වලා දුන්නා මෙතන රැඳී සිටින සියලුම තරාතිරම් වල රාජ්‍ය නිවේදිත නිලධාරීන් සහ සෙසු නිලයන් සියල්ලන්ගෙන්ම අවසරයි මම දන්නවා ගොඩක් හමුදා නිලධාරීන් මගේ රසිකයන් හමුදා සොල්දාදුවන් මගේ රසිකයන් ඉතින් සහ ලංකාවේ පිරිමි මගේ රසිකයන් මොකද මම තවයි එහෙම ගින් ගොඩක් ගැහැණු සහ පිරිමි ගැන ඒගොල්ලෝගේ විශේෂතා ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැති ඒත් අපිට කතා කරන්න ඕනේ අපි හැමෝම කතා කරන්න ඕනේ එලිපිට කතා කරන්නේ නැති දේවල් ගැන කතා කරේ ඒවා නරක දේවල් නෙවෙයි අපිත් එක්ක ජීවත් වෙන අනිත් කෙනා අපිත් එක්ක ජීවත් වෙන අනිත් සමාජිකයා අපිට කොහොමද තීරුම් ගන්න පුළුවන් කියන එක දැනෙන්න නම් අපි එයාව හරියට තීරුම් ගන්න ඕනේ. එයා හිතන විදිහට හිතන්න ඕනේ. දැන් අද මම ඇහුවා මට ආරාධනා කරනකොට කොයි කණ්ඩායමක්ද මෙතන ඉන්නේ වයස පරාසය කොහොමද? ඒ වයස පරාසය අයට කතා කරන්න ඕනේ. ඒගොල්ලොන් එක්ක කතා කරන්න ඕනේ මොනවද? ඒක මම හදා ගන්න ඕනේ. ඒ වගේම රළු මිනිස්සු කියලා කියන්නේ ඇයි? ඒක බාහිර සමාජයේ ඔබට දීලා තියෙන දේ. ආමිකාරෙක් වගේ නේ? සරයි හරියට ආමිකාරෙක් වගේ. ඇත්තටම එහෙමද? ඇත්තටම එහෙමද? මේ නිල ඇඳුම් ඇතුලේ ඉන්න හැම කෙනෙකුටම අපේ අනිත් සමාජයේ අනිත් රස්සාවල් කරන අයට වගේම හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද? ඒගොල්ලන්ට දැනෙන හැඟීම් දැනීම් වෙනස්. අපි ඒගොල්ලන්ව රළු කරලාද? අපි ඒගොල්ලන්ව තේරුම් ගත්ත විදිය වැරදිද? අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ රළු චරිතයක් විතරද? ඒගොල්ලන්ට බැරිද ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න? ඒගොල්ලන්ට බැරිද ආදරණීය සැමියෙක් වෙන්න? ඒතර නිල ඇඳුම් අඳින කාන්තාවන්. අම්මා කියන භූමිකාවෙන් ඒගොල්ලෝ වෙනස්ද? අම්මා කියන භූමිකාව ඇතුලේ ඒගොල්ලන්ට රැඳෙන්න බැරිද? බිරිඳ කියන භූමිකාව ඇතුලේ ඒගොල්ලන්ට රැඳෙන්න බැරිද? මේ ටික අපි කතා කරේ නැත්තම් අපි කොහොමද අපිත් එක්ක ඉන්න අපේ ළඟ එක ගේ ඇතුලේ පුංචි පර්චස් 10 15 ගයක් ඇතුලේනේ අපි කොටු වෙලා ඉන්නේ. ඒ ගේ ඇතුලේ එකිනෙකාගේ හැඟීම් තේරුම් ගන්නේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? අපිට ජීවත් වෙන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මම ඔබත් එක්ක මේ දේශනේ පටන් ගන්නකොටම මම හිතුවේම ඔබත් එක්ක කතා කරන්න එදිනෙදා ජීවිතයේ දේවල්. ඇත්තටම අපි රාජකාරියට අදාළ දේවල් නම් නිතරම ඉගෙන ගන්නවා. නිතරම දන්නවා. සීරුවෙන් ඉන්නේ කොහොමද? පේලියට ඉන්නේ කොහොමද? දැන් මේක මම සාමාන්‍ය මහ ජනතාව ඉන්න තැනක කරා නම් සිවිල් අයට කරා නම් මේ ලස්සන තියෙන්නේ නැහැ. ඇයි ඕගොල්ලන්ව හික්මවලා තියනවා මේ පේලියට මේ විදිහටම ඉන්න. මේ විදිහට හැමදේම නීතියට වෙන්න. දැන් උදාහරණයක් විදිහට හමුදා රියදුරෙක් යුද ගුවන් නාවික වගේ රියදුරු මහත්තයෙක් එක්ක යනකොට මම දකින දේ තමයි කිසි දවසක අපි වාහනේ ඉන්නවා නම් දුරකථනයට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. කෝල් කොච්චර ආවත් නිලධාරියා සමග සම්බන්ධ වෙන්නත් වෙන කෙනෙක් එවනවා. ඒක මේ සම්බන්ධීකරණය කරන්න කතා කරන්නේ නැහැ. හැබැයි අපි ඇත්තටම සිවිල් රියදුරු මහත්තයෙක් එක්ක ගියා නම් ඊට කලින් දවසේ නාට්‍ය විස්තරات අපිත් එක්ක යනකොට කියනවා. මාර වැඩේනේ ඊයේ උනේ මෙහෙම කියලා. ඉතින් මං අහනවා මොකක් හරි අය ඇක්සිඩන්ට් එකක්ද කියලායි. දැන් මෙච්චර අත්‍යවශ්‍ය නැහැ. ඊයේ නාට්‍ය බලන්න බැරි වුණා. නාට්‍ය විස්තරය තමයි අපිත් එක්ක යනකොට අහහා යන්නේ. එළවණ එක ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා. ඉතින් ගිහින් බහිනකම් හිතනවා මේ අවසාන දවසද. දැන් මේ යන්නේ අවසාන දේශනෙට. දැන් එහෙමනම් කියයි මේ මෙහෙම දේශනයකට යන අතරතුර නොසලකිලිමත් රියදුරෙක් නිසා මැරුණා. ඉතින් අනිත් කෙනාගේ ජීවිත ගැන අනිත් කෙනාගේ වටිනාකම ගැන එහෙම නැත්නම් තමන්ගේ රැකියාවේ වටිනාකම ගැන හිතන්නේ නැහැ. ඒක තමයි මේ ඔක්කොටම හේතුව. මම හිතන විදියට. නේද? FM mic එකක් දෙනව නේද මන්ට? කොහෙද තියෙන්නේ? මේකෙන්ම ඕකේ හරි. එතකොට මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ අවසන් නොවන ශක්තිය ගැන. අවසන් නොවන ශක්තිය කොහොමද ආරම්භ කරන්නේ? අවසන් නොවන ශක්තිය.
අවසන් නොවන ශක්තිය අපි ලබා ගන්න නම් කෙනෙකුට විශේෂයෙන් හමුදා නිලධාරියෙකුට මම ගන්නම් පල්ලෙහාට බහිනකොට හමුදා නිලධාරියෙකුට හමුදා සොල්දාදුවෙකුට හමුදා සමාජිකයෙකුට සමාජිකාවකට තියෙන්නම ඕනේ දෙයක්. ඔබ දන්නවා ඔබ පුහුණුවට කැඳවනකොට ඔබ පුහුණුවට කැඳවන්නේ 19යි 23යි 22යි අතර වගේ වයස් කාණ්ඩෙදී නේද? ඒ කැඳවනකොට කියනවා පපුව මෙච්චරක් තියෙන්න ඕනේ, උස මෙච්චරක් තියෙන්න ඕනේ, පැයට මෙච්චර දුරක් මේ හැතැම්ම මෙච්චර ගාණක් මේ වෙලාවේ ඇතුළත දුවලා ඉවර කරන්න ඕනේ, හුස්ම අල්ලා හුස්ම නාල්ලා පපුව මෙහෙම වෙන්න ඕනේ කියනවනේ නේද? ඒව ඔක්කොම බලලා ඔබව මෙහෙම පෙරලා තෝරලා ගන්නේ ඇයි? නැත්තම් ඔය පාරේ යන ඕන කෙනෙකුට මේ හමුදාවට එන්න බැරි ඇයි? එහෙම බෑ. එහෙම බැරි මේක ඇතුලේ ඉන්න පුළුවන් කායික වශයෙන් දරා ගැනීම ඉතා හොඳට තියෙන අය. එහෙම නැති කෙනෙකුට හමුදා සමාජිකයෙක් වෙන්න බෑ. එහෙම මානසිකවත් ඒගොල්ලෝ සුදුසුදු කියලා බැලුවා. සුදුසුදු කියලා බලලා තමයි ගන්නෙ. සමහර ප්‍රශ්න අහලා දැනගෙනනේ ඉන්ටර්විව් දෙක තුනකින් සමත් වෙලානේ ඕගොල්ලෝ මෙතනට එන්නේ. එහෙම ගන්න හේතුව තමයි ඇත්තටම ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ හින්දා. ඒ ශක්තිය කායිකව තියෙන්නත් ඕනේ මානසිකව තියෙන්නත් ඕනේ. ආරම්භක ශක්තිය කියන්නේ මොකක්ද? දැන් ආරම්භක ශක්තිය කියන එක හිතනකොට දැන් චුට්ටක් ඔයගොල්ලෝ හිතාගන්න ධාවන තරඟවලදී සරසෙන් එළවෙන් යා කියලා කියනකොට අපි ඉඳගෙන නැගිට පොඩි කාලේ නේද? අපි දුවන විදිය මතකයි. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මැරතන් ධාවන තරඟ දැකලා තියෙනවනේ. දුවනවා දැකලා තියෙනවනේ. එතකොට ඒ ආරම්භක ශක්තිය ක්‍රීඩකයෙකුට ගන්න එතනින්. ඒතර සාමාන්‍ය මිනිස්සුන්ට උදේට දුවලා වැඩ පටන් ගන්න බෑනේ. මේ පුංචි ගේ ඇතුලේ දුවන්න බෑනේ. කොහොමද අපි ඒක ගන්න? පළවෙනිම දේ තමයි ඊටාම උදෑසන, ඒ කියන්නේ හිමිදිරියේ ඇහැරෙන්න ඕනේ. නැගිටින්න ඕනේ. ඇහැරෙන එකයි නැගිටින එකයි දෙකක්. අපි ඇහැරෙනවා. හැබැයි අවදි වෙන්නේ නැහැ, නැගිටින්නේ නැහැ, ඇඳෙන් බහින්නේ නැහැ. නේද? ගොඩක් වෙලාවට ළමයි එහෙම හිතලා බලන්න. ළමයින්ට පුරුදු කරන්න ඕනේ දේ තමයි උදේ නැගිටින්නේ. උදේ 4:00ට විතර දවස පටන් ගත්තාම නිකමට අපි කියනවා බ්‍රහ්ම මුහුර්තය කියලා. ඒ බ්‍රහ්ම මුහුර්තය කියලා කියන්නේම ඉතාම වටින වෙලාවක්. පරිසරය කිලුට වෙලා නැහැ. මොලේ රසායනික ද්‍රව්‍ය හරිම සමතුලිතයි, කිලුට නැහැ මොලේ. නිර්මාණ ශක්තිය වැඩි වෙනවා. දැන් අද ඔබේ දේශනය කරන්න ඉන්න අවශ්‍ය කරන දැනුම ගන්න ඕනේ කරන පොතපත කියවෙත් මම අද උදේ මොකද මේ දවස් ටිකේම අධික ලෙස කාර්යබහුල වෙලා හිටියා. ඒක නිසා මට ඒක කරන්න හම්බුන්නේ නැහැ. ඊයේත් මගේ පුතාලා කිව්වා ඉතින් මේක ලෑස්ති කරගන්න. මං කිව්වා බෑ. දැන් මගේ ඔළුව පිරිසුදු නෑ. දැන් මේ ඔළුවේ එක එක ඒවා වැටිලානේ. දැන් 10 මාරත් පහුවෙලා මං උදේ නැගිටලා ඒක කරනවා කියලා. ඒක මට මේ ඔළුවට ඒ වෙලාවට තමයි දෙයක් කියවුවාම දැනෙන්නේ. ඒකේ ඇත්තක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවනේ දහසක් බුදුන් බුදුවන මේ උදෑසන කියලා කියන්නේ. කිසි කෙනෙක් කියන්නේ නැහනේ දවල් බුදු වුණා කියලා. කිසි කෙනෙක් හවස බුදු වුණේ නැහනේ. හැබැයි දැන් නම් ඔය මංගල නැගත් මන් දකින්නවා හෝල් එක නැති ඉඳලා රැයටත් ගන්නවා. ඒ ඉර බැහැලා යනකොට ඉරේ කිරණත් එක්ක ලෝකයට මුදා හරින ශක්තිය වෙනස්. ඒ ශක්තියයි උදෑසන ශක්තියයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඕගොල්ලෝ උදේ නැගිටලා ට්‍රේනින් ගියාම PT කෙරෙව්වේ ඇයි? කිලෝමීටර් ගණන් දිව්වේ ඇයි? නේ? ඔයගොල්ලන්ට මතක ඇතිනේ කැම්ප් එකට යනකොට මහතර යනවා ඊට පස්සේ ට්‍රේනින් කාර්යය කෙට්ටු වෙනවා. ආපහු තරු පටි ඔට්ටුණු වැඩි වෙනකොට තමයි චුටු චුටු බඩ දාලා මහත් වෙලා එන්නේ. නේද? එක කාලයක් තියෙනවා හරිම ඇඟ ගැන කන්සර්න්. නිල ඇඳුමකට ඒක වටිනවා. ඕගොල්ලන්ගේ BMI එක බලනවා, endurance බලනවා, මාස 6කට සැරයක් ඕගොල්ලන්ව දුවලා බර බලලා ගොඩක් දේවල් තියෙනවනේ නේද? මෙඩිකල් යන්න ඕනේ නේ ඕගොල්ලෝ. ඊළඟ නිලයට උසස් වුණාම ආපහු යන්න ඕනේ. ඒ වගේ හමුදාව මෙහෙම පවත්වගෙන යන්න තමයි ඕගොල්ලන්ට මෙච්චර නීති ගොඩක් දෙන්නේ. ඉතින් දැන් මේ ආරම්භක ශක්තිය කියන එක වැඩි වෙන හොඳම ලක්ෂණය තමයි උදෑසන අවදි වුණාම සමන් දීමේ හැකියාව වැඩි වෙනවා. මෙතන මං හිතන හරිනේ. හරි. කොළමයික් එකකින් එළියට හැනවද? එහෙනම් ඕනේ නැහැ FM ගානේ sorry. එහෙනම් හොඳටම හොඳයි. එතකොට සමන් දීමේ හැකියාව වැඩි වෙනවා. ඕගොල්ලන් වගේ ස්වේච්ඡා බල සේනාවනේ ඕගොල්ලෝ. ඒකත් මම දැනගත්තා 1881 යුද හමුදාව ආරම්භ කරනකොටම තමයි ඕගොල්ලොත් පටන් ගන්න තියෙන්නේ.
නේද? යුනිට්ස් 84ක් තියෙනවා. නිලධාරීන් 2000 ගානකට ආසන්නව දැන් ඉන්නවලු. ඒ වගේම 55000 ගානක් සෙසු නිලයන් ඉන්නවා. ඉතින් මේ ඔක්කොටම ප්‍රශ්න තියෙන අය නෙමෙයිද? පුද්ගලික ප්‍රශ්න විතරක් නෙමෙයි රාජකාරී ප්‍රශ්න. ඒතර ඉහළට යනකොට නිලධාරීන්ට සවන් දීමේ හැකියාව නැත්තම් ඒ හමුදාව රැඳෙන්න විදිහක් නැහැ. සවන් පල්ලෙහා තැනින් ඒක පටන් අරගෙන මං එනවා එතනට කොහොමද ඒක පුපුරා යන අවස්ථාව වෙනකම් වර්ධනය වෙන්නේ? ඒක කොච්චර පීඩාකාරීද? ඒක කොච්චර වෙහෙස කරයිද? මේ ඔක්කොටම හොඳම දේ තමයි අපි දරුවන්ටත් ඕගොල්ලෝ කියලා දෙන්න, බිරිඳටත් කියලා දෙන්න උදෑසන අවදි වීම. ඉතාම වටිනවා. උදෑසන අවදි වෙන්න. ඒතකොට දැන් මට එනවා ගොඩක් වෙලාවට මට මේ එන සේවාදායකයන්ගේ ප්‍රශ්න අතර තියෙන එක ප්‍රශ්නයක් තමයි මගේ නෝනා හරි කම්මැලි. එයා නැගිටින්නේ නැහැ. හැබැයි එයා අඳුරගන්නේ නැහැ මෙයා ડિප්‍රෙෂන් එකක් හින්දා තමයි නැගිටින්නේ නැත්තේ. විෂාදය කියන රෝග ලක්ෂණයෙන් පෙළෙන කෙනෙකුට උදේට නැගිටින්න බෑ. එයා නිින්දට රෑ ඇහැරලා ඉන්නවා අලුයම් යාමේ. ඒක නිසා උදේට නිදා ගන්න. නිින්දට තියෙන කැමැත්ත වැඩි. දුර ස්ථූලතාවය ශරීරයේ මහත් වුණාම ඒකට ව්‍යායාමයක් නැති වුණාම ඒක පාලනය කරගන්න බෑ. දැන් මමත් ස්ථූලයි හැබැයි නම්‍යශීලී. නම්‍යශීලී වුණාම ඇඟට ඕන කරන ව්‍යායාම ටික කරාම අපේ කැලරි ප්‍රමාණය දහණය වෙනවා. එතකොට මේ කැලරි දහණය වෙනවා කියන එකේ වාසිය තමයි අපිට හොඳට දවසට මුණ දෙන්න පුළුවන්. දවසම hina වෙලා ඉන්න පුළුවන්. දැන් ඩයරිය බැලුවොත් අද 11 විතර වෙනකම් වැඩ තියෙනවා. හැබැයි ඒ 11ට මේ වෙනකනොත් එනර්ජි එක ශක්තිය හැම තියාගන්න පුළුවන් ආරම්භක ශක්තිය හොඳින්ද. ආරම්භක ශක්තිය හොඳුන්නේ නැත්නම් එහෙම නැගිටලා ඉන්න බෑ. ඒක නිසා ඔබ දෙන්න ඕනේ පණිවිඩය තමයි ඔබේ පවුලේ අයට, ඔබේ මේ සෙසු නිලයන් වල අයට, ඒ කියන්නේ ඔබේ අන්තේවාසිකයන්ට, ඔබේ උසස් නිලයන්ට උනත් පොඩ්ඩක් උදේ නැගිටින්නකෝ. ඒක හොඳයි සර්. නේ? ගෑනු ළමයිනුත් එහෙමයි. උදේ නැගිටින කලබලෙන් ඔක්කොම කරනකොට අවුල්. විශේෂයෙන් බැරක්කියක් ඇතුලේ ඉන්නකොට. මේස් එක හොයාගන්න නෑ, සපත්තු දෙක මාරු වෙලා තොප්පිය හොයන්න නෑ. එහෙම වුණොත් බෑනේ. එතකොට කලින් දවසේ මේ සියලුම සූදානම් ඔබ තියාගෙන හිටියොත් ඔබට පහසුයි හෙට අද දවසට මුණ දෙන්න. ආරම්භක ශක්තිය වැඩිපුර තියෙන්න ඕනේ. හොඳට තියෙන්න ඕනේ. නේ? උදේට නැගිටින්න. උදේ ඒක ඕගලන්ට ඉච්චර කියන්න ඕනේ නෑ. ඒක තමයි අවසාන නොවන ශක්තිය. අවසාන නොවන ශක්තිය තමයි ඒ ශක්තිය ඉවර වෙන්නේ නැහැ. දවස පුරාම. තේරුණාද? ඊට පස්සේ කාන්තාවන්ට මේක බලපාන්නේ කොහොමද? කාන්තාව ගොඩක් වෙලාවට හිතනවා අම්මෝ වැඩ ගොඩක් කරන්න තියෙනවා. එයා කල්පනා කරනවා සින්ක් එක දිහා බලාගෙන අපෝ කෝප්ප ගොඩක් හොදන්න තියෙනවා. අම්මෝ පිඟන් ගොඩක් හොදන්න තියෙනවා. අයියෝ රෙදි කිලුට කූඩේ පිරීලා උතුරලා කිලුට කූඩේ පිරීලා උතුරලා වැක්කිරිලා කිරි උතුරන්නේ අවුරුද්දට ඒ වගේ නේ? අයි ගලවන අයත් කිලුට කූඩේ ඇතුළටම රෙද්ද දාන්නේ නැහනේ. ඒගොල්ලෝ මෙහෙම ගැලෙව්වා වීසි කරනවා. වීසි කරනකොට ඒ කූඩේ උඩස් රැඳෙනවා යටස් රැඳෙනවා. ෆෑන් එකෙත් තියෙනවා තරම්. නේ? එහෙම තියෙන නේද? එතකොට දැන් මොකද වෙන්නේ? කාන්තාව මේකෙන් වෙහෙසටපත් වෙනවද නැද්ද? මේකෙන් කාන්තාව ගොඩක් වෙලාවට වෙහෙසටපත් වෙනවා. යාට ආරම්භක ශක්තියක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ආරම්භක ශක්තියක් ලබා ගන්න කොහොමද? පටන් ගන්නෙම තරහෙන්. පටන් ගන්නෙම කීතියෙන්. එතකොට ඒක හරිම වෙහෙස කරයි යාට. මේ ඇයි වෙහෙස කර? අනිත් මේක දිහා බල ඉන්නකොට මේ වැඩේ කරන්න ඉපේ. දැන් ඕගොල්ලෝ හොඳට ඕගොල්ලෝගේ ගෙදර නෝන්ලා ගැන කල්පනා කරලා බලන්න. නිකන් ඕගොල්ලෝ මෙච්චර කල් හිටපු නැති කෑල්ලක් මං කියන්න. ඒගොල්ලෝ කරනවට වැඩිය කියවනව නේද? ඒ කියන්නේ කරනවා මං කියන්නේ කරන එක ඒක තමයි වෙහෙස. නේද දිනුෂා? මේ අපි දැන් මෙහෙමනේ අම්මෝ බෑ ළමයි ඉස්කෝලේ යවන්නත් ඕනේ, උයන්නත් ඕනේ, රෙදි හොදන්නත් ඕනේ, අම්මෝ ගේ අතු ගන්න ඕනේ, අදවත් මකුළු දැල් ටික කරලා ගන්න ඕනේ. දැන් මේ ජනවාරි මුල එක්ක දෙසැම්බර් මුල තමයි කියන්නේ මකුළු දැල් කඩන්න ඕනේ කියලා. හැබැයි කඩන්නේ 31 රෑ 12ට. ඒ කිය ඉන්නවා. ඒ කියන එකම වෙහෙස කරයි. කියන එකම වෙහෙස කරයි.
දැන් ඕන ලබන මාසෙ වෙනකොට පටන් ගන්නවා. අවුරුද්දට රෙදි ගන්න ඕනේ. අම්මෝ කැවුම් හදන තැනක් හොයා ගන්න ඕනේ. අම්මෝ රෙදි චික් ගන්න යන්න ඕනේ. අම්මෝ කර්ටන් ටික මේසරේවත් දාන්න ඕනේ. කියන එකම වෙහෙස කරයි. ඒ කියන එකම වෙහෙස කරයි. ඒ අපි වරද්ද ගන්න තැන් මම මේ කියන්නේ. ගොඩක් වෙලාවට ඒ ඔක්කොම කියලා අන්තිමට ගිහින් කරනකොට ඒක කෙරිලා නැහැ. අර වැඩියෙන් කියලා හැබැයි කරලා නැහැ. ඒ ආරම්භක ශක්තිය මුදා හැරීමේ අපේ ගැහැණු සහ පිරිමින්ගේ තියෙන වැරද්ද. අපි දෙගොල්ලෝ වරද්ද ගන්න තැන. නේ? පිරිමි හැම නැහැ. ඒතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ආරම්භක ශක්තිය හරියටම පටන් අරගෙන මුදා හරින්නේ කොහොමද? නේ? උදේ පාන්දර කාගේ හරි කනපලලා. නේ? දැන් පුද්ගලික වස්ත්‍ර වෙන රේස් ගිහිල්ලා. එහෙම නෙමෙයි. අනිත් අයටත් කරදරයක් නොවි මටත් කරදරයක් නොවි. මට සතුටක් අරගෙන. මම ප්‍රීතියේ සතුට බෝ කරන කෙනෙක් වෙන්න. නැගිට්ටහම මම සතුට බෝ කරන කෙනෙක්. එහෙම හිතන්න. නේ? නිකන් අර කොහොමද? අම්මෝ මාර ස්ට්‍රෙස් මේ රස්සාවින්ද. ස්ට්‍රෙස් නැති රස්සාවක් නෑ. ආතතිය නැති රස්සාවක් නෑ. දැන් ඕගොල්ලෝ හිතනවාද මම මේ මූණ පාට කරගෙන ඔසරිය ඇඳගෙන ඇවිල්ලා හරි මුකුත් ස්ට්‍රෙස් නෑ කියලා. ඒ ස්ට්‍රෙස් එක කියන්නේ වැඩ කරන එක කළමනාකරණය කරගන්න බැරි වුණා. අද දවසේ මගේ වැඩසටහන් පෙළ ගැස්ම වැළුවොත් ඕගොල්ලන්ට ඉතින් කොහොමද මෙච්චර ගොඩක් කරන්නේ? ගහනවා මගෙන් සමහර අය. කොහොමද මෙච්චර වැඩ ගොඩක් කරන්නේ? හැබැයි කාලේ බෙදා ගන්න. ආරම්භක ශක්තිය ඒක හොඳටම පටන් ගන්න. ඒතර හරි ලේසි ජීවත් වෙන්න. ඒතර හරි ලේසි දවසට මූණ දෙන්න. අපි වෙන මොකක් නැතත් අපි දන්න එක දෙයක් තියෙනවානේ. හෙට උදේටත් ඉර පායනවා. මොකද ඒකට මුකුත් අපිට තාම ඩොලර් ගෙවන්න අරවා මේවා ඕනේ නැහැ ඉර පායන. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා හෙට ඉර පායනවා කියලා දාන්නේ හින්දා හෙට දවසට මූණ දෙන්න අපිට ලෑස්ති වෙන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලෝ එහෙම හිතනකොට හිතන්න කලවරයිනේ හන්දෑවට රෑ ඉවර වෙනවා. රෑ ගෙවිලා ඉවර වෙනවා. නේ? එකම දේ අපිට හිතන්න පුළුවන්. අපි හැම හිතන්නේ නැහැ. එතකොට තමයි අපේ ඔළුවට වෙහෙසක් එන්නේ. නිතර වෙහෙසකාරී පීඩාකාරී දේවල් ඔළුවට එනකොට මොකද වෙන්නේ? අපිට හරි අමාරුයි ඒක දරා ගන්න. ඊට පස්සේ අපි ඒ දරා ගන්න බැරි එකටම සතුට පුරුදු වෙනවා. දරා ගන්න බැරි පීඩණයම විඳ ගන්න ඕනේ. දැන් සමහර අය ඇවිල්ලා ඒගොල්ලෝගේ ප්‍රශ්න කියනකොට මම අහනවා ඉතින් ඇයි ඔයා තවදුරටත් මේ සම්බන්ධය රැඳිලා ඉන්නේ? නෑ ඉතින් මං ඉන්නවා මට ඒක දැන් පුරුදු වෙලා මං කියනවා ඔයාලට කරවිල ගිටිය පණුවා වගේනේ. තිත්තරහ විතරයි දාන්නේ. ඊට වඩා මොකුත් දාන්නේ නෑ. හැබැයි යා හිතනවා මේක තමයි රහ. ඇයි මෙන්න මොකුත් කාලා නෑනේ? නේද? එහෙම කියලා වෙන මොකුත් කන්න යන්න එපා. ඒත් ඔළුව දාලා බලන්න. ලෝකේ ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ලෝකේ ලස්සන දේවල් ගොඩක් තියෙනවා. නැද්ද? ලෝකේ ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඒව අතරේ තමයි අපි දරා ගන්න අපේ දරා ගැනීමේ සීමාව ඉවර වෙන තැනක් තියෙනවාද? ගොඩක් අය මගෙන් ඒක අහනවා. නෑ ඉවර වෙන තැනදී දරා ගන්න. මං කියන්නේ ඉවර වෙන තැනදී දරා ගන්න. ඒක හරිම වටිනවා. එතකොට ගැහණිය වෙහෙසටපත් වෙන බව හිතන්නේ අර ආරම්භක අර අවසාන නැති ශක්තිය තාම ඉවර නැහැ කියලා හිතන තැනදී. අවසාන නැති ශක්තිය තියෙන කලාපයක් තියෙනවානේ. සෝන් එකක්. අවසාන වෙන්නේ නැති ශක්තියක් අපිට තියෙනවා. නිමා නොවන ශක්තිය. ඒ සෝන් එකෙන් එළියට ගියාම කාන්තාව හිතනවා මම දැන් වෙහෙසකාරී. මීට වඩා මට බෑ. මේ වෙහෙස නිසා මට මීටත් වැඩිය වැඩ කරන්න පුළුවන් කම නැහැ. ඇයි අවසාන නොවන ශක්තිය එහෙම අවසාන වෙන්නේ නැහැ කියලා හිතන කලාපෙන් එයා එළියට ගිහින්. දැන් මට බෑ. දැන් මට මහන්සි. දැන් මීට වඩා කරන්න බෑ. කී දෙනෙක් ඇවිල්ලා එහෙම කියනවා. මට වෙහෙසයි. මට කරන්න බෑ. එහෙම හිතන්න එපා. අවුරුදු 70 වුණත් 70ක වුණත් එහෙම අපි අපේ එදිනදා වැඩ කරගන්න පුළුවන් මට්ටමට එහෙම යන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කවුරුවත් හිතන්නේ නැහනේ අද දවසේ මට කොච්චර දුරකට යන්න පුළුවන්ද? අද දවසේ මට කොච්චර කරන්න පුළුවන්ද?
අද දවසේ මම කරන්න ඕනේ දේ මොනවද? ඒ ශක්තිය ඇඟෙන්ම ගැම්මෙන්ම ගන්න. නේ? ඇයි අපි ඔයගොල්ලන් දුවනකොට අර එක එක දේවල් කියලා දුවන්නේ? නේද? 1 2 3 4 5 6 7 all එහෙම කියලා නේද? අර ට්‍රේනින් වෙන කාලේ. එතකොට ඇඟට එන Java ස්පෝර්ට්ස් මීටර් එකේ අපි දුවලත් නැහැ. හැබැයි අපේ හවුස් එකේ ළමයි දුවනකොට අපි ඇඟට එන Java කෑ ගහන්නේ උගුර ලේ රහ වෙනකන් අපි. කොහෙන්ද ඒක අපිට එන්නේ? අන්න ඒ අපේ ඇතුලෙන් එන ශක්තිය. නේද? හොඳට හිතලා බලන්න කොහේ හරි තැනකදී ඒක නතර වුණාද? අවසාන වෙන්නේ නැති ශක්තිය ඇතුලේ ඒ කලාපය ඇතුලේ ඉන්නකොට වෙහෙසකාරී බව ගැහණියකටවත් පිරිමියෙකුටවත් බලපාන්නේ නැහැ. ගැහණියකටවත් පිරිමියෙකුටවත් බලපාන්නේ නැහැ. අවසාන වෙන්නේ නැති ශක්තියේ ඉන්න කලාපේ තමයි මං ඉන්නේ කියලා හිතනකොට මං හිතන්නේ එහෙම. මං හිතන්නේ එහෙම. මේ අවසාන වෙන්නේ නැති ශක්තිය තියෙන කලාපේ තමයි මං ඉන්නේ. ඒකට මම එක එක උපක්‍රම පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලස්සනට අඳිනවා. පිළිවෙලට අඳිනවා. ඊළඟට දේශනයකට යන්න ලෑස්තිනකොට දැන් මගේ දේශන YouTube එකේ යන නිසා කලින් කියපු නැති දෙයක් කියන්න අලුත් පොත්පත් බලනවා. නැතු මගේ ඔළුවේ ඔක්කොම ගබඩා කරගන්න බැහැනේ. ඒක නිසා අලුතෙන් මොකක් හරි පාඩමක් මේවා කරගෙන palm top එකකට ඒක අරගෙන ඇවිල්ලා ඒක චුට්ටි ටිකක් තියාගෙන ඉතුරු ටික ඔළුවේ. එතකොට මට තියෙනවා ජවයක්. මම මෙහෙම කොණ්ඩේ දාගෙන යනවා මේ පාට ලිප්ස්ටික් ගන්නවා එහෙම හිතනවා. මේ පාට හෑන්ඩ් බෑග් ගහගෙන එතකොට ආරම්භක වෙන්නේ නැති ශක්තිය අවසාන නොවන ශක්තිය තියෙන කලාපේ තමයි මම ඉන්නේ. ශක්තිය අවසාන නැහැ. ඒක ඔබ අත්විඳලා බලන්න හරිම ප්‍රීතිදායක හැඟීමක්. හරිම ප්‍රීතිදායක හැඟීමක්. මම මට ආදරය කරන එක. හැබැයි අපි ඒක අනිත් පැත්තටනේ කරන්නේ. මම කාට හරි බල කරනවා මට ආදරය කරන්න කියලා. නේ? අපි අහන්නේ එහෙමනේ. ඔයා මට ආදරෙයිද? මම ඔයාට ආදරෙයි කියනවට වඩා දැන් ඕගොල්ලෝ මෙතන විවාහ වෙලා අවුරුදු 20 පැනපු අයගෙන් ඇහුවොත් කවදාද අවසාන වතාවට නෝනට හරි මහත්තයාට හරි ආදරෙයි කිව්වේ කියලා? මතකවත් නැහැ. කියලා නැහැ. ඒක හොඳ දෙයක් නෙවෙයි. අපි විශේෂයෙන් ආසියාතික රටවල් වල තමයි එහෙම හැඟීම් ප්‍රකාශ කරන්නේ නැත්තේ. හැඟීම් කවදාවත් එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. එතකොට කොන්දේසි රහිතව සතුටු වෙන්න එකම කාරණයක් අපිට තියෙනවා. කොන්දේසියක් නැතුව සතුටු වෙන්න. මොකද්ද? අපි ජීවත් වෙන එකම මදිද? ඕගොල්ලෝ හිතන්නකෝ අපේ ජීවිතේ පටන් ගත්තේ කොහොමද කියලා. අපි වාසනාවන්ත නැද්ද? ඇයි අපි වාසනාවන්ත වෙන්නේ? මවක් ඉන්නවා. පියෙක් ඉන්නවා. ගර්භාෂයක් තියෙනවා. ඒ ගර්භාෂය ඇතුලේදී ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකට මුණ ගැහෙනවා. දහස් ගාණක් මිලියන ගාණක් ශුක්‍රාණු අතරින් ගිහින් එක ඩිම්බයක් සක්‍රීය හොඳ ඩිම්බයක් තෝරගෙන අපි පිළිසිඳ ගන්න. ඒක විකාශනීය වෙවි විකසනීය වෙවි වැඩෙනවා. ඊට පස්සේ දරුවෙක් විදියට අපි එන ෆයිට් එකක් දීලානේ ලෝකෙට ඇවිත් තියෙන්නේ. ඉතින් ඒකම මදිද අපිට hina වෙන්නේ? එහෙමනම් එතකොට අපිට එතන අපේ උපතම ජයග්‍රහණයක්. අපේ උපතම ජයග්‍රහණයක්. ඊළඟට ඕගොල්ලන්ට සතුටු වෙන්න තව හේතුවක් තියෙනවා. ඕගොල්ලෝ හමුදාවට එන්නේ ඕගොල්ලෝ නිරෝගී මිනිස්සු හින්දා. ඕගොල්ලෝ හමුදාවට එන්නේ ඕගොල්ලෝ නිරෝගී කාන්තාවන් නිසා. ඕගොල්ලෝ හමුදාවට එන්නේ ඕගොල්ලෝගේ දෙමව්පියන්ගේ පෙඩිග්‍රී එක පාරම්පරිකව හොඳ තත්ත්වයක් තියෙන නිසා. නැත්නම් පොලිස් රිපෝට් එහෙම ගන්නකොට පවුලේ කවුරු හරි බලාපරාධයකට වැඩිකරු වෙලා නම් දඬුවම් විඳලා නම් එන්න බෑනේ. අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන නැත්නම් එන්න බෑනේ. ඉතින් ඒ මදිද ඕගොල්ලන්ට සතුට වෙන්නේ? ඒ මදිද ඕගොල්ලන්ට ජයග්‍රාහකයෙක් විදියට hina වෙන්නේ? නැද්ද? ඒව හිතන්නේ නෑනේ. මාමියකින් කීයෙන් කී දෙනෙකුට දාමියකින් නිලැඳුමක් ඇඳගෙන එන්න පුළුවන්. නේ? කීයෙන් කී දෙනෙකුටද මේ ඕගොල්ලන්ට ඒ ලැබෙන වැටුප නිලැඳුම් මේව ඔක්කොම වැළුවොත් ඇත්තටම ලොකු ගාණක් එකතු වෙනවා. ඒව අපි සලකන්නේ නැති වුණාට. සාමාන්‍ය කෙනෙකුට ට්‍රාන්ස්ෆර් යනකොට සාමාන්‍ය වෘත්තියක් කරන කෙනෙකුට මාරු වෙනවා නම් යන්න තියෙන වඩා පහසුයි ඕගොල්ලන්ට යනකොට යවා ගන්න ට්‍රක් එකක් ක්‍රමයක් මොකක් හරි එහෙම එනවනේ. ඒ මදිද ඕගොල්ලන්ට සතුටු වෙන්නේ? මම අතපය නිරෝගී මනස නිරෝගී කෙනෙක්. මම ජීවිතේ ලැබුවා.
එතනින් එහාට මම අතපය මනස නිරෝගී කෙනෙක්. ඒතොර ඒක මදිද ඕගලන්ට සතුට වෙන්න. නේද? නිල ඇඳුමක් ඇඳගෙන ඇවිදින ඕගොල්ලෝ දිහා කී දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවද? කී දෙනෙක් ඒකට ආසත්? ඒක අපි හිතුවේ නෑනේ. ඒතොර එහෙම ඒ දුර්ලභ අවස්ථාව ලැබුණු කට්ටියක් නේ ඕගොල්ලෝ. එහෙමනම් ඒ ඇති අපිට සතුට වෙන්න. එතකොට පුංචි දෙයක් හරි ඇති අපිට සතුට දෙන්න. ඊටාම පුංචි දෙයක්. ඊටා පොඩි දෙයකින් අපිට සතුට වෙන්න පුළුවන්. හැබැයි අපි ලොකු දෙයක්ම බලාපොරොත්තු වෙනවා. අපි ලොකු දෙයක්ම බලාපොරොත්තු වෙනවා. අපිට සම්පූර්ණ චිත්‍රයම ඕනේ. අපි සම්පූර්ණ චිත්‍රයම වෙනවට දකින්නේ නැහැ. අපි බලන්නේ චිත්‍රයේ කුඩා කොටසක් විතරයි. ඒ චිත්‍රයේ කුඩා කොටස දැක්කහම මුළු චිත්‍රයම පේන්නේ නැති වුනහම අපිට සතුට වෙන්න බෑ. අපිට ඇත්තටම සතුට වෙන්න බෑ. පුළුවන්. ඇයි අපි දකින්නේ පොඩි කෑල්ලයි? සතුට වෙන්න දේවල් ගොඩක් තියෙනවා. පුංචි දේවල්. ඇත්තටම කියනවනේ මෙහෙම බලනකොට වෙන මුකුත්ම ඕනේ නැහැ. නිදහසේ හුස්ම ගන්න පුළුවන් කඳවුරක ඔයගොල්ලෝ ජීවත් වෙනවා. එක සැරයක් ගිනි ගත්තා ඒක වෙනම කතාවක්. නේද? නේ? ඒක වෙනම දෙයක් නේ. මේ වුණාට මෙහෙම බලනකොට ඔයගොල්ලන්ට ලස්සන ඈත ලස්සන රබර් වත්තක් තියෙනවා. හොඳ වාතාශ්‍රයක් තියෙනවා. ඉඳි වෙන කඳවුරු භූමිය දිහා ගස් කොළන් දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේ ඊටම් පිරිසුදු ගොඩ නැගිලි තියෙනවා. හරි? ඒ ඔක්කොමත් එක්ක ඔයගොල්ලෝගේ රාජකාරියේ ඔයගොල්ලන් කරන්න ඕනේ කොටසක් තියෙනවා. ඒ කොටස ඔයගොල්ලන්ට කරන්න බල කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට වැටපක් ලැබෙනවා. ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට වරප්‍රසාද ලැබෙනවා. එතකොට මේ චිත්‍රයම දැක්කොත් අපිට සතුට වෙන්න හේතු ගොඩක් නැද්ද? සතුට වෙන්න හේතු අපිට ගොඩක් තියෙනවා. ඒ සතුට වෙන්න හේතු ගොඩක් තිබුණාට අපි දුක් වෙන්න එක හේතුවක් හොයාගන්න. දුක් වෙන්න එක හේතුව හොයාගෙන ඒ හේතුව උඩ දුක් වෙනවා. ඕක මම ගොඩාක් දැක්කේ ඔය උසස් පෙළ එහෙම අසමත් වෙච්ච වෙලා මානසිකව වැටිච්ච ළමයි ඇවිල්ලා ඉතින් සාමාන්‍ය පෙළ සමත් අපි හිතමු ඒ 7ක් ගත්ත ළමයෙකුට ඉතුරු දෙකට තියෙන්නේ B. එතකොට එයාට මම කියනවා ඔයා ඒ 7ක් අරගෙන තියෙනවානේ. කොච්චර හොඳයිද? නෑ උනට B දෙකක් තියෙනවානේ. ඉතින් එයාට පේන්නේ අර B දෙක තමයි. ගොඩක් වෙලාවට අපි ජීවිතය ඇතුලේ අපි අනිත් කෙනාව අගය කරන්නේ නැතුව එහෙම සලකන තැන් තියෙනවා. එතකොට යාට හිතනවා මම කොච්චර කරත් වැඩක් නැහැ. ගොඩක් වෙලාවට පිරිමින්ට හිතන දෙයක් මම කියන්නම්. අපි සියඹලා ගෙනල්ලාම නැහනේ. නේද? ඕන දෙයක් කළ ඉවරලා දැන් ඕගොල්ලෝගේ පඩියෙන් මහනෝනලා ගෙවල් හදලා මොන හරි කරාම මේ ඔක්කොම කරේ මං තමයි. ඒතර එයා ඉතින් මොනවද? එයා ඉතින් ඔය රස්සාව කර හිටියා. ඇයි සම්පූර්ණ චිත්‍රෙම දකින්නේ නැහැ? එයා රස්සාව කරලා වැටුපක් එවපු නිසා තමයි මෙයා ගේ හැදුවේ. ඒක දකින්නේ නැහැ. බොහෝ විට කියන්නේ මං තමයි මේ හැමදේම කරේ. බලවල විතර මහත්යා කාලා නෑ ටකරන් බැරකවල නිදියගෙන අමාරුවෙන් බස් වල ඇවිල්ලා එක ඇඳුම ඇඳගෙන සල්ලි දීලා ඒව කවුරුත් කියන්නේ නේ? සමහරවිට මඩ වතුර බිවි ඈත කඳුරු වල ඉද්දි. හැබැයි ඒව කියන්නේ මං තමයි ඔක්කොම කරේ. ඒ මට ඒ ඔක්කොම කරන්න කොහෙන්ද ආවි ශක්තිය කියන එක හිතන්නේ නැහැ. සම්පූර්ණ චිත්‍රයම දකින්නේ නැහැ. එතකොට තමයි මේ ගැටුම ඇති වෙන්නේ. හැමතිස්සෙම අගයක් නැති තැනක ජීවත් වෙනකොට කිසිම කෙනෙක් ජීවත් වෙන්න කැමති නැහැ. ඔගොල්ලෝ අහලා ඇතිනේ අර නන්දි විශාල ජාතකයේ නේද අර ගැල අදින්න කියලා හරකට කියන්නේ මේ පෝසත් වෙන්න හිතලා එයා දුප්පත් තමන්ගේ ස්වාමියා එයාට ආදරෙන් සලකනවා. ඉතින් මෙයා කහවණු ගානක ණයක් වෙනවා. ඒතකොට ඒ ගවයා කියනවා හරි ඔයා බාර ගන්න ඔට්ටුවක් ගැල් 100ක් අදින්න එහෙම ඇද්දොත් ඔයාට මේ කොට්ටුව දිනන්න පුළුවන් මේ ණයෙන් ඔයාට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි එදා ස්වාමියා හිතුවා මෙයාට සැරෙන් කතා කරන්න ඕන කියලා ඒ ඇදපන් හරකෝ ඇදපන් ගක බැන්න. ඇත්තේ නෑ. ඊට පස්සේ ඇයි මෙහෙම කරේ කියලා අහුවාම කිව්වා මට හොඳින් කතා කරා. ඉතින් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දේ තමයි ඕගොල්ලෝගේ ගෙවල් වල ඉන්න භාර්යාවත් එහෙම ආදරෙන් කතා කරනවට කැමති කෙනෙක්. සැමියාත් එහෙම ආදරෙන් කතා කරනවට කැමති කෙනෙක්. එයාට අපි හැමෝම පිට අයට කතා දැන් හොඳට දැන් ඔයගොල්ලෝ දැන් බලන්න දැන් මම දකින්න ඒවා මම කියන්නේ මෙහෙම යනවා ජෝඩුවක් යනකොට ඉතින් ඉස්සරහට කෙන කෙනාට හොඳට hina වෙනවා. යන් උඩට මෙහා පැත්තේ කෙනාට හවනවා. තමන්ගෙම කෙනාට නේද?
එච්චර පරක්කන කිව්වම මම අද ගන්න කියලා කියන දේ අහන්න දෙන යන්න. මේ හරි ඉක්මනට චේන්ජ් කර ගන්න පුළුවන්. නැද්ද? නැද්ද? නේද? එතකොට මොකද වෙන්නේ? හැබැයි මට නම් සම්පූර්ණ චිත්‍රය පේනවා. දැන් ඔය සමහර තැන්වල ගිහිලා වාඩි වෙලා ඉඳගෙන බලාගෙන ඉන්නකොට මට සම්පූර්ණ චිත්‍රය පේනවා. මගේ නරක ඒ වෙලාවේ මම මොකුත් කියන්නේ නැහැ. ඉතින් හොඳ නැහැනේ. හැබැයි මෙහෙම ඊළඟ දේශනෙට ගියම කියන. සම්පූර්ණ චිත්‍රය ගැන නම් ගම් එහෙම කියන්නේ නැහැ කොහොමටත්. නමුත් කියනයි ඒක ඒගොල්ලන්ට උගන්වන්න ඕන. මේක ඕගොල්ලෝ අත්විඳලා නැද්ද? නේද? අත්විඳිනවා. නේ ඔය ගොඩක් ගෙවල් වලට ගියම අපිට කියන්නේ අපි ගොඩක් දැන් කලින් දන්නලා ගේකට ගියම කියන මුකුත් නෑ ඔය ගෙදර තියෙන විදියට හැදුවේ කියලා. එහෙම නෑනේ අතනම. ගෙදර තියෙන විදියට නම් දැන් කව්පී උදේට කව්පී පොළුයි ලුණු මිරිසු ඕක කෑවා කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑනේ. අපි උපයාගත්ත මුදලින් අපි කෑමක් කෑවා. හොඳ දෙයක්. හැබැයි අපිට අමාරු අර අපි අපේ ජීවිතය ඇතුලේ අපි අර වවාගෙන ඉන්න වටේ කරගෙන ඉන්න සිතුවිලි ආකල්ප. මෙහෙම කිව්වොත් මං ගැන මොනවා හරි හිතයි. ඉතින් මොකද මං ගැන මොනවා හරි හිතුවාම? අනේ සීනි කාලා තේ බොන්න හොඳ නෑ ඊයා එහෙම බොන්න එපා. එහෙම වුණොත් මොනවා හරි හිතයි. ඉතින් එහෙම ඕනේ නෑ ඉතින්. මම කම්ෆර්ට් වෙන්න මම මට ආදරය කරන්න මම කැමති දේ කරන්න පුළුවන්. නැද්ද? මම කැමති දේ කරන්න පුළුවන්. හැබැයි අනේකාට හානියක් නොවන පරිදි. තව කෙනෙකුට රිදෙනවා නම් ඔබ කැමති දේ කරන එකේ තේරුමක් නැහැ. නේද? ඒක නිසා සතුට වෙන්න ගොඩක් දේවල් තියෙනකොට ඒ සතුට වෙන එකෙන් ඉන්න. එයා එහෙම අපි කුඩා දෙයින් සතුට වෙනකොට එයා අපිට වැටෙන්න පහර දෙන්නේ නැහැ. අපේ සිතුවිලි, අපේ හැඟීම් අපිට වැටෙන්න පහර දෙන්නේ නැහැ. අපි සම්පූර්ණ චිත්‍රයම දැකලා තියෙනවා. සම්පූර්ණ චිත්‍රයම දැක්කහම අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ආදරය ගැන මොකද හිතෙන්නේ? මේ කියාට රළු මිනිස්සු හින්දා ආදරය කරන්න බැරිද? මේකේ තමයි ආදරේ වැක්කිරෙන්නේ. බලන්න ඕනේ ඔය එවන මෙසේජ් එකේ මට එනවා. එවන මට කවුරුත් මෙසේජ් එකක් නැහැ ආදරේ වැක්කිරිලා. මං කියන්නේ එවන්ට හිතන්නත් එපා. ආදරේ මේ වැක්කිරෙනවා. ඒ කියන්නේ මේ හරි ලස්සනයි මේ කතාව. කොච්චර ආදරේද කියනවා නම් එකක් නෙමෙයි දෙකක් තුනකුත් තියෙනවා. හරි? ඒතකොට එහෙම අසීමිතව ආදරය කරන්න පුළුවන්ද? තව කෙනෙකුට. ඇත්තම කතාව නම් හැම දිනාටම සමානව ආදරය කරන්න අපිට බෑ. පුළුවන්ද? බෑ. හැම කෙනාටම සමානව ආදරය කරන්න බෑ. නේද? එහෙම කියනවා ඉතින් ඒ වුණාට එහෙම කරන්න බෑ. හැබැයි හැම කෙනෙකුටම දෙන්න මේ අපිට කියන්නේ අපි අමෝගම හිත ඇතුලේ විශාල ආදරයක් තියෙනවා. විශාල ආදරයක්. මං කිව්වේ හැම කෙනෙකුටම සමානව ආදරය කරන්න බෑ. හැබැයි අපේ ඇතුලේ විශාල ආදරයක් තියෙනවා. දකින්න ඕන කෙනෙක්ට දැන් මම ඕගොල්ලෝගේ දිනුෂාන ඕනව දාන්නවා. මම අවුරුදු මාස ගානකට සැරයක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ හම්බුනේ නැති වුණාට දැක්කහම ඒ ආදරේ ඒ විදිහටම තියෙනවා. ඒ යාළුකම ඒ විදිහටම තියෙනවා. කිසි තැනක මං යාව විවේචනය කළා නෑ. මට යාට මූණ දෙන්න බැරි කමක් නෑ. මං යා ගැන නරකක් කියලා නෑ. එතකොට මං හරි විශ්වසනීයයි. මට ගිහිල්ලා යාට කොහොමද කියලා හිතෙන්ම පිවිතුරුව hina වෙලා කතා කරන්න පුළුවන්. දැන් අපි හිතමු මම මෙයා නැති තැනක කොහේ හරි බැනලා තිබ්බා කියලා. අන්න එතකොට ඒ ආදරේට කිලුටක් තියෙනවා. අපිට කතා කරන්න බෑ යා ගැන. තේරුණාද? ඒතර හැම කෙනෙකුටම දෙන්න විශාල ආදරයක් අපේ තියෙනවා. හැබැයි හැම කෙනෙකුටම සමානව ආදරය කරන්න පුළුවන්ද බැරිද? බෑ. හදවත වෙහෙසවන්නේ නැතුව ආදරය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? මටත් ඒක ඉගෙන ගන්න වෙන්නේ ආවේගයෙන් තමයි. ඒගොල්ලෝ හොඳට දන්නවා. අනිත් කෙනාගේ හදවත වෙහෙසවන්නේ නැතුව ආදරය කරන්නේ කොහොමද? ඒක ඕගොල්ලෝ මට වඩා හොඳට දන්න හින්දා මම ඒ ගැන කියලා දෙන්නේ නැහැ. හැබැයි සැබෑ ලෙසම ආදරය පරික්ෂා කරන්න අපිට ක්‍රමයක් තියෙනවා. කියලා දෙන්න. කියලා දෙන්නද? සැබෑ ලෙසම ආදරය පරික්ෂා කරන්න ක්‍රමයක් තියෙනවා. මම මේ අද උදේ හොඳ පොතකින් ජාත්‍යන්තර පොතකින් තමයි මේ ටික අරගෙන ආවේ.
ඒකයි ඔයගොල්ලන්ට පේන්නේ මම මේ අතේ පාම් ටොක් තියාගෙන ඉන්නවා. ඉතින් එහෙම ටට්ටක් ගාලා කරනකොට ඔළුවේ තියාගන්න බෑනේ නේද? කොහොමද සැබෑ ලෙසම ආදරේ පරීක්ෂා කරන්නේ? සමහර අය හොඳට බෙල්ල දික් කරගෙන බලන් ඉන්නවා මේ නිවාඩුවට ගියාම පරීක්ෂා කරලා බලනවා කියලා නේද? පරීක්ෂා කරලා බලන්න ඕනේ ආදරේ. සැබෑ ලෙසම ආදරේ පරීක්ෂා කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ප්‍රතික්ෂේප කරනකොට ආදරේ කරන්න. ඔයගොල්ලෝ කවියක් අහලා තියෙනවද? තොපිට එපා නම් එක වාරයක් එපා අපිට තොපා 500 වාරයක් එපා. එහෙම කියන්න එපා. ප්‍රතික්ෂේප කරනකොටත් ආදරය කරන්න පුළුවන් නම් අන්න ඒකට තමයි ආදරය කියලා කියන්නේ. හැබැයි ආදරේ මං කිව්වේ ආදරේ. අයිති කර ගැනීම නෙවෙයි. ආදරය කියන්නේ හැඟීමක්. අයිති කර ගැනීම කියන්නේ ක්‍රියාවක්. ඒතර මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවද නැද්ද? ලොකු වෙනසක් තියෙනවා. ප්‍රතික්ෂේප කරනකොටත් නොකඩවා ආදරය කරන්න පුළුවන් නම් නොකඩවා කරුණාවන්ත වෙන්න පුළුවන් නම් එයා ඇත්තටම ආදරය කළාද නැද්ද? එයා ඇත්තටම ආදරය කළා. දැන් ඕගොල්ලෝ ආමයකට එනකොට දැන් නම් කෙල්ලෝ මහාන දන්නේ නැහැ කොට්ටුර. එහෙම ඉස්සර කාලේ මේ මහතුරු එන කාලේ වෙන්න ඇති. කොට්ටුර වලේ මල් එහෙම මහලා දෙන්නේ නේද? ට්‍රේනින් එක දුන්නාද? අර කියන්නේ රෝස මල් මහලා ගුඩ් නයිට් දාලා දෙන්නේ. දැන් දෙන්නේ කෙල්ලෝ මහාන දැනගන්න එපා. දැන් දන්නේ නැහැ මන්ද. හරිද? දැන් ඔන්ලයින් ඕඩර් කරන්නේ. ඕන එකක් ඔන්ලයින් ඕඩර්. අතින් දෙන්න දන්නේ නැහැ. ඉස්සර ඔය මේ මහතුරු ආමියකට එන කාලේ ගමේ ගෑනලම යාම් බැද්දද නැද්ද කියන්නේ මන් දන්නේ නැහැ. මං අහන්නෙත් නැහැ ඒක. සමහරට ඒගොල්ලොත් ප්‍රතික්ෂේප කරද්දිත් ඒගොල්ලෝගේ නෝනලා නොකඩව ආදරය කරනවා ඇති. නෝනලා කියන ගම් වල හිටපයි. නේද? ඒ කාලේ යුද්ධයට යන අයට ගෑන් ළමයි දුන්නේ නැහැ. හමුදාවට යන අයට. ගෑන් ළමයි දුන්නේ නැහැ. ඇත්තටම තරුණ නිලධාරීන්ට ප්‍රශ්නයක් තිබ්බා මම දන්නවා. දුන්නේ නැහැ. බඳින්න එපා කිව්වා ගොඩක් අය. නේ? මේ එහෙම දෙන්නේ නැහැ. ඉතින් ඒක පැත්තකින් ඒක හරිම ආත්මාර්ථකාමී සිතුවිල්ලක් තමයි. මම හමුදාවේ කෙනෙකුට කැමති නැහැ. සමහර කෙල්ලෝ ඉන්නවා මම කැමතිම හමුදාවේ අයට. නිල ඇඳුම් අඳින අයට. එහෙම කෙනෙක් ඕගොල්ලෝගේ ඉස්සරහත් ඉන්නවා. අයට නෙමෙයි එක්කෙනෙකුට. යා? නිල ඇඳුම් අඳින අයට කැමැත්තක් තියෙනවා. ඒකේ පෞරුෂය වෙන විදියකට දකින්න. එක එක්කෙනාගේ කැමති රූප තියෙනවානේ අපේ හිතවල ඇඳිච්ච රූප. නේද? දැන් ඔය මේ අනියම් සම්බන්ධතා ඇති කරගෙන එන ගොඩක් අය ඉන්නවානේ. ඒගොල්ලොන්ගෙන් මං අහනවා ඒ නෝනාගෙන් හරි මහත්තයාගෙන් අපි හිතමු මහත්තයාගෙන් මං අහනවා ඔබට දරුවක් ඉද්දි මෙහෙම ඉද්දි ඇයි මේ විදිය දෙයක් කරන්න හේතුවක් තියෙනවා. ඒතකොට කියනවා ඔව් මම හැමදාම කැමති වෙලා හිටියේ කොණ්ඩේ දිග ගෑනු ළමයෙකුට. හැබැයි මම විවාහ වුණේ කොණ්ඩේ කපපු කෙනෙක් එක්ක. මං අහන්නේ ඔයා විවාහ වෙනකොට දැක්කනේ ඒක. ඇයි එතකොට මෙහෙම වුනේ කියලා නෑ. ඉතින් දෙමව්පිය බල කිරීමට සහ ඒ මොහොතේ ඇති වෙච්ච ආකර්ෂණය නිසා. නමුත් මගේ හිතේ තිබ්බ චිත්‍රය මේක නෙවෙයි. නරක හිතේ තිබ්බ චිත්‍රය හොයන්න හිතෙන්නේ 40 පෙන්නට පස්සේ. නේද? දැන් ඉතින් මේ තරුණ පිරිමි ළමයි හිතන්න එපා එහෙනම් අපේ චිත්‍රය හොයාගන්නත් අපිටත් තව කල් තියෙනවා කියලා. එහෙම කල් නෑ. එහෙම තියනවා. එහෙම කියනවා ගොඩක් අය. මම හිතුවේ මේ දැන් සමහර පිරිමි අය ඇවිල්ලා හරි ලස්සනයි. ඕගොල්ලෝ අපි හිතනවා නේද මේ පිරිමි හැංගීම් එළියට දාන්නේ නැහැ කතා කරන්නේ නැහැ කියලා. මගේ තැන ඉතින් මට කියන්න බෑ. එතනදී තමයි පිරිමි කතා කරන විදිය බලන්න ඕන. හරි ලස්සන సౌందර්ය වචන ඒගොල්ලෝ කියන රළු මිනිස්සු උනාට. රළු ඒකට මුදු වදනක් කියලා කියන්නම පුළුවන්. ඒකට කියන්නේ හරි ලස්සන කතාවක්. මෙහිමයි මගේ හිත ඇතුළෙම තිබුණේ මෙන්න මේ විදිය කාන්තා ප්‍රතිරූපයක්. මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් අහම්ෙන් මට මෙයා මුණ ගැහුණා මේ නංගිව. ඉතින් එතකොට ඊට පස්සේ ඉතින් ඒ නංගි කතා කරන විදිය මැඩම් කියන්නේ ඉතින් අර මට ඉතින් හදවත අර මෙව්ව වෙලා ගියා. පව් ඉතින්. එයාගේ හදවත මෙව්ව වෙනකොට පවුලටත් මෙව්ව වෙනවනේ. ඉතින් කියලා දෙන්න ඕනේ වෙන්නේ මෙහෙම මේක මෙහෙමයි දරුවන්ට වෙන්නේ මෙහෙම මේක මෙහෙමයි කියලා. නේ? ඒ මෙව්ව වෙන අයට එහෙම මෙව්ව කරන්නත් කට්ටිය ඉන්නවා. හරි බබා පරිස්සමෙන් බබා හොඳින් යන්න බබා. එහෙම යුනිෆෝම් ඔක්කොම ගත්තද බබා? මොකද සාමාන්‍යයෙන් ඒ අනියම් එක්කෙනා එහෙම ආදරේ පෙන්නනවා. කරන්නේ නැහැ පෙන්නනවා. පෙන්නන්නේ පහසුනේ මොකද එයා ඒකට පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒකයි මම ඔබට කියන්නේ අර ආදරය සහ කරුණාව දක්වන එක ප්‍රතික්ෂේප කරන මොහොතේදීත් කරන්න. ප්‍රතික්ෂේප කරන මොහොතේදීත් අනිත් කෙනාට ආදරයයි කරුණාවයි දක්වන්න. ඕගොල්ලෝ ආදරේ නැවැත්තුවොත් මොකද වෙන්නේ?
තියහමුකෝ ඉස්සරහා පෙළී ඉන්න අයගෙන් ඒගොල්ලන්වත් අතාරින්න හොඳ නැහැ. ඕගොල්ලන් ආදරේ කරන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? දැන් එහෙම ප්‍රතික්ෂේප කරන කෙනාට ආදරේ කරන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? වැඩියෙන් රිදෙන්නේ කාටද? වැඩියෙන් රිදෙන්නේ කාට කියලාද ඕගොල්ලෝ හිතන්නේ? වැඩියෙන් රිදව ගන්නේ අපිමයි. සිත් වේදනාව විඳින්නේ අපිමයි. නේද? ඇයි මේක හරි වෙහෙසකාරී. ඒකින්දයි මම කිව්වේ ප්‍රතික්ෂේප කරද්දිත් ආදරය කරන්න කියලා. ඕගොල්ලන්ට සතුටින් දවස ගෙවන්න ඕන කරන දෙයක් තමයි මම කිව්වේ. ප්‍රතික්ෂේප කරද්දිත් ආදරය කරන්න. එහෙම ආදරය කරන එක නැවැත්තුවොත් වැඩියෙන් සිත් වේදනාව විඳින්නේ අපි. ඒක හරි පහසුයි කියලාද හිතන්නේ? හරි පහසුයි කියලාද හිතන්නේ? ඒක පහසු නෑ. ඒක හරිම වේදනාකාරී. ඒ සිත් වේදනාව දරන්න බෑ. ඒ දරන්න බැරි වුණාම තමයි පාලනය කරගන්න බැරුව වෙඩි තියාගෙන මැරෙන්නේ. වෙඩි තියන්නේ මං කියන හමුදාවේ පැත්තෙන්. ඔය වෙඩි තියන්නේ. වෙඩි තියාගෙන මැරෙන්නේ. බෙල්ලේ වැලදාගන්න එක හොඳ නෑ. ඒක දුර්වල පෞරුෂ ලක්ෂණයක්. තමන්ට තමන්ව පාලනය කරගන්න බෑ කියන එක දුර්වල පෞරුෂ ලක්ෂණ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? ලියෝ තෝල්ස්තෝයි කියන්නේ කවුද? ඉතා ප්‍රසිද්ධ නවකතා ලියපු ලස්සන නවකතා ලියපු කෙනෙක්. එයාගේ බිරිඳ පසුකාලීනව පටන් ගත්ත ඒ දෙන්න අතරේ නොපහන් කමක් ආවා. අඳුරගත්තේ නෑ මේ මොකද්ද කියලා. ඒ දුරස්තභාවය කොච්චරද කියනවනම් මේ බිරිඳගේ කරච්චලියට ඉවසන්න බැරි වුණා. එච්චර දක්ෂ ගත්කතුවරයා හිම මිදෙන රෑක සීතලේ දුම්රිය පළක් ආසන්නයේදී එලි මහනේ ජීවිතේ නැති කරගන්න. එහෙම ගොඩක් අය හිටියා. ඇයි? අපිට සමීප කෙනාගේ ආදරේ හරියට තේරුම් ගත්තේ නැහැ. ආදරේ කරන්න ඕනේ කොහොමද කියන එක තේරුම් ගත්තේ නැහැ. ආදරේ කරන්නේ කොයි විදිහටද කියන එක තේරුම් ගත්තේ නැහැ. ආදරේ හැඟීමක් කියන එක තේරුම් ගත්තේ නැහැ. මේක හරිම වෙහෙසකාරී. ආදරය කරන එක නැවැත්තුවාම වැඩියෙන් වේදනාව විඳින්නේ ඔබමයි. අපි ආදරේ යමෙකුට ආදරේ දක්වනකොට එයාගේ හැසිරීම උඩ අපිට නැවත වේදනාව දැනෙන තරමට අපි දුර්වලයි. ඇයි දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ? ඇයි මට මෙයා මෙසේජ් එකක්වත් දැම්මේ නැත්තේ? කොහොම හරි තප්පරයක් ඔයගොල්ලන්ට හම්බ වුණොත් නිදහසක් ඔයගොල්ලන්ගේ අත යන්නේ කොහෙටද? ෆෝන් එකට. මෙසේජ් එකක් තියනවාද? කෝල් එකක් දීලාද? ඇයි මෙයා මට කතා කරේ නැත්තේ? දැන් මට තේරෙනවා මම මේ කියන කතාව මටමයි කියන්නේ වගේ හිතන අයත් ඉන්නවා මේ සභාව ඇතුලේ. නෑ මේ ඔබේ කතාව විතරක් නෙවෙයි. මේ ඔබේ කතාව, මගේ කතාව සහ අපේ කතාව. මේක තමයි ඇත්ත. ඒ ආදරය කරන කෙනා අපිට ආදරය දක්වන විට එක තැනකදී එයාට පොඩි මිස් එකක් වුණොත් අපිට ඒක වේදනාකාරී. අපි ඒක දරන්නේ අමාරුවෙන්. අපිට ඒක දරාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. තේරුණා? නැද්ද මෙසේජ් එකක් එහෙම නැති වුණාම හැදලා මොකද දන්නේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද? ඊට පස්සේ ඒ වටේ ඕගොල්ලෝ වෙන දේවල් ගොඩක් හිතන්නේ නැද්ද? සමහරට යාගේ අම්මා තාත්තා අසනීප වෙලා, සමහරට සිග්නල් නැතුව, සමහරට ලයිට් නැතුව charge කරගන්න බැරි වෙලා. හැබැයි ඕගොල්ලෝ එකක්වත් ඒ හොඳ පැත්තට නෙවෙයි හිතන්නේ. ඕගොල්ලෝ හිතන්නේ තව කොල්ලෙක් ඇති. මට ඉතින් යන්නත් බැරි වුණානේ. නිවාඩු දුන්නෙත් නැහැනේ. ඔහොම අනිත් පැත්තට හිතන්නේ. එතන මොක කාටද වෙහෙස දැනෙන්නේ? වෙහෙස දැනෙන්නේ ආදරය කරන කෙනාට. අපිටමයි. තේරෙනවද මම මේ කියන එක? කම්මැලි දාගෙන ඉන්න. ඒ වගේම අපි කෙනෙක් ගැන සැලකිල්ල දක්වනවා නම්, ඒ අපි දක්වන සැලකිල්ල අපි යාට ඒක නොදක්වා ඉන්නවා නම් අපි තුල වේදනාවක් ඇති වෙන්න විදිහක් නැහැ. යාට පුළුවන් වෙලාවක් කතා කරයිනේ. ඒ අපිට අහිමි වෙන දේ ගැන සැලකිල්ලක් නොදක්වා ඉන්න පුළුවන්. සැලකිල්ලක් මම මේ කියන්නේ ආදරය නෙමෙයි. නොදක්වා ඉන්න පුළුවන් නම් අපිට වේදනාවක් එන්නේ නැහැ. එයා ඕන වෙලාවක් කතා කරයිනේ. කමක් නැහැ. එයාට හොඳ නම් මට මොකද? එහෙම හිතන්න පුළුවන් නම් මේ වේදනාව ඇති වෙන්නේ නැහැ නේද? එහෙම වුණොත් වේදනාව ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි එහෙම හිතන්නේ නැහැ. අපිට එහෙම හිතන්න බෑ. එතකොට වෙන ප්‍රශ්නේ තමයි මේ වේදනාව අපිට දරා ගන්න බැරි වුණාම අපි ඇතුළෙන්ම දැවෙනවා. අර කියන්නේ ඕගොල්ලෝ කියන්නේ මගේ බඩ දෑව අප්පා. කියන නේද? අපේ පැත්තේ අපි එහෙම තමයි කියන්නේ. බඩ නම් දෑව අප්පා. ඇයි මේ බඩ දනවා කියන්නේ? අපිට වේදනාව දරන්න බැරි වුණාම. අපේ හදවත අනිත් අයට වහනකොට ඒ හදවත අපිටත් වැහෙනවා කියලා තේරිලා තිබුණා. අපේ හදවත අනිත් අයට වහනකොට
ඒ හදවත මටත් වැහෙනවා. මට විවෘත වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ අපේ හදවත අනිත් අයටත් විවෘත කරන්න ඕන. අපේ හදවත අනිත් අයට විවෘත කරනකොට අපිටත් හදවත විවෘතයි. විවෘත හදවතකින් ලෝකයේ දිහා බලන්න ලේසිද අමාරුද? ලේසි. සංවෘත හදවතකින් ලෝකයේ දිහා බලන්න බෑ. අනිත් කෙනා ගැන හැඟීම් තේරෙන්නේ නැති නිසා. අනිත් කෙනා ගැන තේරෙන්න නම් අපේ හදවත හරියටම වහලා හොඳින් ශක්තිමත්ව තියාගෙන එහෙම දැන් වහගලා කියන්නේ බාහිර ලෝකෙන් වහන්න කියන එක නෙවෙයි මෙතනදී අදහස් කරන්නේ. නරක සිතුවිලි, නරක ක්‍රියාකාරකම්, අප්‍රසන්න සිතුවිලි, ඍණ සිතුවිලි එන එක නවත්ත ගන්න. ඒක නවත්ත ගත්තොත් තමයි අපිට ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් හැමතිස්සෙම පුංචි දෙයකින් තමයි මේ වැරදි වැටහීම් පටන් ගන්න. ඒක හැමතිස්සෙම පටන් ගන්න පුංචි වැරදි දෙයකින්. දැන් මම මහත්තුරුන්ටගේ පැත්තෙන් දෙයක් කියන්නම් ඉස්සෙල්ලා. දැන් ඕගොල්ලෝ ගෙදර ගියාම නෝනාගෙන් අහනවා. ඕගොල්ලෝ ගෙදර ගියාම නෝනාගෙන් අහනවා අපි කෑමකට එළියට යන්න. එහෙම නැත්නම් ඉස්සෙල්ලා නෝනා ඕගොල්ලෝගෙන් අහනවා අද එළියට යන්න ඕනද? එතකොට කියන්න පුළුවන් නෑ ඔය ඉතුරු තියෙන මොනවා හරි කමු මහත්තයා. ඒත් නෝනා එක වැරදියට වටහා ගන්නවා. එයා මාව එළියට එක්කගෙන යන්න කැමති නෑ. එයාට මාව වෙනුවෙන් ගත කරන්න කාලයක් නෑ. බයි මේකේ වැරද්ද තමයි කාන්තාව මේක එලිපිට කියන්නේ නෑ. ඒකින්ද තමයි කියන්නේ පිරිමි අඟහරු ලෝකෙන් ගෑනු සිකුරු ලෝකෙන්. දෙගොල්ලෝ හිතන්නේ කතා කරන්නේ හැසිරෙන්නේ වෙනස් විදියට. ඒක හරිම වෙහෙස කරයි. හැමතිස්සෙම පටන් ගන්නේ හරිම පුංචි දෙයකින්. හැමතිස්සෙම ඒක හරි බලන්න ඕගොල්ලෝගේ දබරයක් මුලට ගිහින් බලන්න. ගෙදර ඇති වෙච්ච වාදයක් කොච්චර සුළු දෙයකින්ද කියලා පටන් අරන් තියෙන ඕන දැන් මෙහෙම දෙන්න ඔයගොල්ලෝ නිවාඩුවට ගිහලා සාලේ වාඩි මේ කොරිඩෝ එකේ වාඩිලා තේ එකක් බිබී ඉන්නවා එක්ක එළිය ගහක් යට. ඒතර පාරේ යනවා වෙන ගෙදරක කෙනෙක්. ඒතර නෝනා කියනවා අද නිවාඩු දවසෙත් මේගොල්ලෝ කොහෙද යන්නේ? මේ මට ආපු ප්‍රශ්නයක් මේ කියන්නේ. ඒතර මහත්තයා කියනවා ඔය කොහෙද ඉතින් යනවා ඇති. ඒගොල්ලෝ ඉතින් වැඩි හොයන්නේ නැහැ. ඉතින් නිවාඩු දවසේ යන්න වැඩක් නැහැනේ. ඔය මේ වෙන ගෙදරක දෙන්නේ කියන වාදේ දුරදිග ගිහිලා ගහ ගන්න මට්ටමට එනවා. මොකද ඉතින්? හැම තිස්සෙම පටන් ගන්න පුංචි දෙයකින්. අවශ්‍ය නැති දෙයකින්. හොඳට බලන්න වාදයක් පටන් අරන් තියෙන විදිහ. දැන් මේ සැරේ නම් ඕගොල්ලන්ගේ ගෙදර යන්න බෑ. ගෙදර ගියාම ඕගොල්ලෝ කියනවා ඕගොල්ලන් අපේ ගෙදර තමයි යන්න බැරි. ඔයාලා හැමදාම බලනකොට ගිය නිවාඩුවටත් ඒගොල්ලෝගේ මගුල් ගෙදරට ගිහින්. ගිය නිවාඩුවත් ඒගොල්ලන්ගේ මල ගෙදරට ගිහින්. මම ඒකයි කිව්වේ සියඹලා ගෙනල්ලම නෑ කියලා තමයි හිතන්නේ. නේ? නේද නැද්ද උද? එහෙම වෙන්නේ නැද්ද ඕගොල්ලන්ට වෙලාව නැද්ද? එහෙම වෙනවා. ඒ කොච්චර එක්කගෙන ගියත් කියන්නේ නෑ. ඒ කියන්නේ අපි කියන දේ පිරිමින්ට හරියට තේරෙන්නේ නෑ. දැන් අපි ඒක අහන්නේ වෙන දෙයක් හිතේ තියාගෙන. දැන් උදාහරණයක් විදිහට මේ සාරිය හොඳයිද? හරිද? ඒතර මම බලාපොරොත්තු වෙනවා සැමියා කියයි කියලා හරිම ලස්සනයි ඔය පාටත් හොඳයි. එහෙම හිතනවා මම. ඒ වුණාට කාලයක් ගියාම සැමියා එහෙම කියන්නේ නැහැ. හොඳයිද කියලා 3 වෙනි 4 වෙනි 5 වෙනි පාර විතර ඇහුවට පස්සේ උඹ බල හොඳයි කියනවා. ඒක එපා වෙනවනේ එතකොට. නේද? නැද්ද ඔහොද? අර යාළු වෙලා ඉන්නම කාලේ වගේ නෑ. එතකොට ඒක පටන් ගන්න හැමදෙස්සම පුංචි දෙයක්. යාමට හොඳයි කිව්වේ නෑ. දැන් ඔයගොල්ලෝ බලන්න මේ යුජින් කියන කුමාරිය එංගලන්තේ මහරජුණිගේ යුජින් කියන කුමාරිය විවාහ මංගල දවසේ රාත්‍රී ඇඳුමක් ඇඳලා සාදයකට මේ පිටේ යාගේ කොඳු වැටපලේ ඇදයක් තිබුණා. ඒ ඇදය කරපු කැලල පේන විදියට ඒ ඇදය ශල්‍ය කර්මයකින් හදපු කැලල පේන විදියට තමයි යා ඇඳුම ඇඳේ. මාධ්‍යවේදියෙක් ඇහුවා ඇයි ඔබ මේ කැලල පේන ඇඳුමක් ඇඳේ? ඔබට ඒක වැහෙන්න අඳින්න තිබ්බා. එයා හරි ලස්සන උත්තරයක් දෙනවා. එයා කිව්වා මට පශ්චාත් උපාධි මෙච්චර තියෙනවා. උපාධි මෙච්චර තියෙනවා. මම භාෂා 5ක් කතා කරනවා. මගේ මූණ හරි සුරූපී. හැබැයි ඔබ දැක්කේ මගේ මේ කැලල. මම මේ කැලල පේන්න ඇන්දේ කිසියම් වූ විකෘතිතාවයක් තියෙනවා නම් ඒක ගණන් ගන්න එපා කියලා කියන්නේ. ඒක ගණන් ගන්න එපා. ඒ විකෘතිතාවය ලොකු දෙයක් නෙමෙයි. හැබැයි අපි හැමෝටම පේන්නේ අර දුර්වල දේ විතරයි.
අපි හැමෝම දකින්නේ අනිත් කෙනාගේ දුර්වල පැත්ත විතරයි. නේද? හරි තේරුණාද මම මේ කියන එක? එතකොට ඒක තමයි අපි හදාගන්න ඕනේ දේ. හොඳ ගොඩක් තියෙද්දි අපි හොඳ කියන්නේ නෑ. විශේෂයෙන් ඔබ මේක කරන්නේ නැත්තේ ඔබේ සහකරු හෝ සහකාරිය ආරම්භය. වැරදි තමයි කියන්නේ. හොඳ ටික කියන්නෙම නෑ. ඒතර ඒක ඇත්තටම දරා ගන්න පුළුවන් මට්ටමක නෑ මිනිසුන්ට. එක තැනකදී මේක ඇති දැන් කියලා හිතෙනවා. එක තැනකදී හිතනවා දැන් මීට වඩා මේක කරන්න බෑ. අපගේ හැඟීම් වේදනාවට පත් කරන්නේ මෙන්න මේ වැරදි වැටහීම් තමයි. ඒ වගේම අපේ සම්බන්ධතාවලදී සීරීම් තුවාල ඇති වෙනවා. ඒ සීරීම් තුවාල කාලයක් යනකොට ඉබේම වේලිලා යනවා. හැබැයි අපි ඒවා පාරන්න ගියොත්, ඒවා හාරන්න ගියොත් ඒ සීරීම් තුවාල කවදාවත් හොඳ වෙන්නේ නැහැ. ඒවා උඩු දුවනවා. දැන් ඔබට අත්දැකීම් ඇතිනේ අතීතයේ සම්බන්ධ දේවල් වල ඉන්නේ ගොඩක් වෙලාවට රණ්ඩු වෙන්නේ. විශේෂයෙන්ම කාන්තාව. මට මතකයි නේ ඒ කාලේත් ඔයාලා තිබුණා මෙහෙම එකක්. ඒ කාලේත් ඔයාගේ අම්මලා මෙහෙමයි මට මතකයිනේ. එහෙම කියන්නේ නේද? කොණ්ඩේ කඩාගෙන තත්ති ඉස්සගෙන කෑ ගහගෙන කියලා බය වෙනවා. ඒතර රළු අපිද රළු ඒගොල්ලෝද කියලා හිතන තරමට බය හිතෙනවා නේද? බය හිතෙනවා. ඒ ලෝකේ තියෙන නරකම දකින්න කැතම දර්ශනය තමයි කාන්තාවකට කෝප ගැන්නුනාම. හරි කැතයි. ඒගොල්ලන්ට එහෙම කියන්නේ. තරහ ගියාම ඔයා මාර ලස්සනයි කියලා කියන්න එපා. එහෙම යාළුවලා ඉන්න කාලේ කිව්වහම කවුරුවට කමක් නැහැ කියලා ඇතිනේ යාළුවලා ඉන්න කාලේ. තරහ ගියාමත් ඔයා පොඩ්ඩක් ලස්සනයි යන්නේ කියලා නැද්ද? මාර ආමියකේ කට යන්නේ. මෙතන ඉන්නේ ඔය කියලා නෑ වගේ හිටියට මම දන්නවා කියලා ඇති එකපාර නෙමෙයි 10 12 දෙනෙකුට කියලා ඇති. නේද? චුට්ටක් ලස්සනයි යන්නේ තරහ ගියාම. නේද? එහෙම කිව්වේ නැත්නම් වැඩකුත් නෑනේ. එහෙම කියලා ඇති. හැබැයි ඒ තරහ ගියාම ලස්සනයි කියන එක අර සින්දුවකුත් තියෙන්නේ ඇයි තරහින් මාන්නකාරී පලා ගියේනේ පලා ගියේ දමලා මේ මා මෙහි කියලා ලක්ෂ්මන් විජේසේකර මහත්තයාගේ ලස්සන සින්දුවක් තියෙනවා. කෝප නොවන්නේ ඉවසිලිවන්තී ශාන්ත දාන්ත වේ. ඒ කෝපය නැත බැලුවම තීගේ. හැබැයි ඇස් එක බැලුවම ඔයාගේ කේන්තියක් පේන්නේ නෑ බොරු තරහක් එක්ක. බොරු තරහක් වෙන්නන්නේ. එහෙම කියලා. දැන් ඕගොල්ලන්ට තියෙන හොඳම වැඩේ තමයි කියන්න ඕනේ ගිහිල්ලා මේ පුදුම කැතක් නෙමේ ගෑනු තරහ ගියා. ඇත්තටම. ආයෙ තරහ ගන්නේ මොකද ඇත්තටම කාන්තාව කීකරු පිරිමි දෙන්නෙකුට කියලානේ කියන්නේ. කාට? කිව්වොත් කියන දේ කරන්නේ කවුරු කිව්වොත්? දද්දොස්තරටයි කට අරින්න කිව්වම කට අරිනවා. ඡායාරූප ශිල්පියාටයි. ඒ දෙන්නාට විතරලු අපි කීකරු පිරිමින්ගේ. ඇත්තද මන්ද ඇත්තද? ඇත්ත ෆොටෝ ගන්න කෙනා කිව්වම මෙහෙම ඉන්න අර දැන් මම දැන් ෆොටෝ ෂූට් වලට ඉන්න වෙනවා. ඒ ඉන්නකොට මම උඩ බලන්න hina වෙන්න බිම් බලන්න මෙහෙම කරන්න කිව්වම එහෙම ඉන්නවා. නේද? දද්දොස්තරක් කට අරින්න කිව්වම ඇයි කට අරින්න කියන්නේ කියලා අහන්නේ නැහැ. කට අරිනවා. නේ? ඒ අපි එහෙමලු අපි පිරිමින්ගෙන් ප්‍රශ්න අහන්න නැතුව කීකරු වෙන්නේ ඒ දෙන්නට විතරලු. දැන් ඕගොල්ලෝ කිව්වොත් එහෙම නිල් ගවම අදින්න කියලා නෝනට ඇයි නිල්? රතු වෙනදහම් මොකද? එහෙම අහනවා. නේද? ඒ කියන්නේ අපි පූර්ව නිගමනයක ඉන්නේ. මම කැමති මේකට නම් ඔයා ඔසරියක් හඳා යමු නේද? මොකටද ඔසරිය අඳින්නේ? කලිසම් ඇඳලා කමන්නේ නැහැ. එතනට යන්න ඕනේ එහෙම තමයි. ඒ කියන්නේ ඒකට විරුද්ධ එක තමයි කරන්න හිතෙන්නේ. ඒක ඇත්තට අපේ ජීවිතවලත් තියෙනවා. දැන් විරුද්ධ දේ කරන්න කියලා හිතුනොත් දැන් අපි හිතමුකෝ මෙහෙම මට යන්න ඕනේ කලුතර බෝධියට. හැබැයි මං කලුතර බෝධියට යන් කිව්වොත් මහත්තයා කියනවා නෑ ඒකට වඩා හොඳයි කන්දේ විහාරය කියලා. ඒතකොට මං කිව්වොත් මෙහෙම මේ අපෝ කලුතර බෝධියට නම් යන්න බෑ අනේ පාරායිනේ කාර් එක දාන්නත් අමාරුයි කන්දේ විහාරය යන්න තියෙන්නේ එහෙ යන් කියලා. නෑ කන්දේ විහාරය යන්න දැන් වෙලා නෑ බෝධියට යන්න. ආන ෂෝක් එකට අපේ වැඩේ වෙනවනේ. අනිත් පැත්තට කියන්නේ. නැද්ද? නෑ මං එහෙම කරලා තියෙනවා. දැන් අපි හිතමුකෝ දුර ගමනක් යනවා. ඔසරියක් ඇඳන් යන්න කම්මැලි. එතකොට අනේ ගවමක් නම් අඳින්නම බෑ. ඉතින් එහෙට යනකොට ඔසරියක් මැදයි යන්න ඕනකම නෑ. ඉතින් ඕනේ නෑ ගවමක් හදාගෙන යන්න. උච්චර දුර යන්න පුළුවන් නේ. ඒ වගේ ඒක අපේ සිතුවිලි වලට විරුද්ධ සිතුවිල්ල කියලා බලන්න. මේක ඵලදායකයි ප්‍රතිඵල සහිතයි. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කරලා බලන්න. නේද? අද නම් මේ අනේ බෑ අප්පා අද නම් මේ දැන් ඔන්න දවල් බතුත් තියෙනවා. රීකන්ඩිෂන් රෑට මොන හරි එකක් දෙකක් හදලා කන්න පුළුවන්. ඒ වුණාට ඉතින් කියන්න ඕනේ එහෙම නෙමෙයි.
බෑ අනේ මේ හිල්බත් කන්න පුළුවන් ඈ එහෙම බෑනේ රැට මොනවා හරි හදමුට මම පැයකම අරකින් දෙකකින් උයලා එන්නම්කෝ එහෙම අමාරු නෑ ඒක එහෙම කියලා කියන්නේ. එතකොට ඒකේ අනිත් පැත්ත කියනවා. බලන්න ඒ කියන්නේ ඇයි පිරිමි එහෙම කරන්නේ? පිරිමිත් හිතනවා මම තමයි අධිකාරී බලය තියෙන කෙනා මට ඕනේ දේ තමයි කරන්න ඕනේ. ඒක අපි ගෑනු අයට දැන් උගලන අපිට කියනනේ 64ක් තියෙනවා කියලා. ඒක එකක් හොඳ නිර්මාණශීලීව පාවිච්චි කරන්න. නිර්මාණශීලීව නේ? නැද්ද? එහෙම කියන්නේ දැන් අකුරු දැල් කඩා ගන්න ඕනේ කියන්නකෝ. එතකොට දැන් අනේ බලන්නකෝ යා මේ මකුළු දැල් ටිකවත් කල්ලා දෙන්නේ නැහනේ. ඕගොල්ලන්ටත් පුදුම වැඩක්. ඕගොල්ලෝ කැම්ප් එකම තමයි ජීවිතේ දවස් 7ක් ආවා නම් ඉඳලා මේ 21න් 21කට එනවා දවස් 7ක් ඉඳලා යන වැඩක් නැහැ. යාළුවොත් එක්ක ඇවිදලා අන්තිමට යනවා. පේන්නේ නැහැ. හිටියක් දන්නේ නැහැ. නැද්ද දන්නේ නැහැ. මකුළු දැල් ටික කරගෙන එහෙම බනින්න එපා. එහෙම කියන්න එපා. අනේ මට මේ සැරේ නම් මකුළු දැල් ටික කඩා ගන්න බැරි වුණා. කමන්නේ ඔයා ගියාම මං අල්ලපු ගෙදර අයියට කියලාවත් මකුළු දැල් ටික කඩා ගන්නවා. බලන්න ටක් ගාලා එහෙම කියන්න. හරි? ඔය සුමිත් අයියට කිව්වොත් හරි මොකක් හරි නමක් කියලා එයාට කිව්වොත් ඕක කඩලා දෙනවා ටක් ගාලා. ඒතකොට අරයා ගොළු වෙර කරන මේ ගෑණි මීට කලින් මකුළු දැල් කඩාගෙන තියෙනවා. මේ අපි මඩ සුමිත් අයියට කියලා. මම මේ නරක අදහසකින් එහෙම නෙවෙයි කිව්වේ. ඒක නිසා එහෙම නිර්මාණශීලීව හිතන්න. හිතලා කරන්න. ඒතකොට ආරම්භක ශක්තියයි අවසාන වෙනකම්ම තියෙනවා. නැද්ද? ඒ කියන්නේ මේ එහෙම පිරිමින්ගේ ඔළුව හැම අතරම දුවන්නේ නැහැ. හැබැයි එක දෙයක් ඔස්සේ යන්න ගියොත් ඒගොල්ලොන්ට තියෙනවා ගුහාවට වදිනවා කියලා කාලයක් ඔය හැම පිරිමියෙකුටම. පිරිමි ගුහාගත වෙනවා කියලා අපි ඒකට කියන්නේ. හරි? ඒකට ගුහාගත වෙනවා කියලා කියන්නේ ඒ ටනල් එක අස්සට යනවා ඒගොල්ලෝ. ඒක හිටපු ගමන් තනියෙන් කල්පනා කර කර ඉන්නේ. මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. දැන් අපිටත් ඒක තේරෙන්නේ නැති ඉඳ අපිත් ගිහිල්ලා අයියෝ කල්පනා කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද? ඒතකොට යාට ඒක කල්පනා කරන්න ඕනේ. ඒගොල්ලන්ට ගුහාගත වෙන්න දෙන්න ඕනේ. තේරුණාද? ඒගොල්ලෝ ඒකට අපි කියන්නේ එහෙම. ඉතින් මේවා චුට්ටක් බලන්න ඉතින් ටිකක් කරලා බලන්නකෝ. ගෙදර ගිහිල්ලා ওই සීරීම් තුවාල ගැන ඒක කියපෙකේදී මම කියන්නේ එහෙම පරණ තුවාල පාර රිදවලා සතුට වෙන්නත් එපා. වැරදි නැති මිනිස්සු මේ ලෝකේ නෑ. ඉන්නවද? නෑ. අපි කවුරුවත් පර්ෆෙක්ට් නෑ. අපි හැමෝම අතින් වැරදි සිද්ධ වෙනවා. මතක තියාගන්න හොඳම නැට්ටුවට උනත් ඉඳ හිටලා තමන්ගේ සහායකයාගේ කකුල පෑගෙනවා. වැරදිලා. වැරදි නැති කෙනෙක් මේ ලෝකේ නෑ. වැරදෙනවා. ඉතින් ඒවා අපිට ඒවා දරන්න පුළුවන් වෙන්න ඕනේ, ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවට මූණ දෙන්න. ධනාත්මකව මුණ දෙන්න හයියක් තියෙනවා. ඒක කියලා දෙන්න. ඔයා මේ වෙලාවේ මෙහෙම නොකිය හිටියා නම් හොඳයි. ඇයි ඔයා ඒක කිව්වේ? දැන් ඒක වුණා අපි ටීම් එකක්ම ගියා. ටීම් එකක්ම ගියාම වෙන හමුදාවක තොප්පියක් දාගත්ත මහත්තයෙක් හිටියා. හරිම ප්‍රසන්නයි, හරි ලස්සනයි. ඒතර මගෙත් එක්ක ගියපු අයගෙන් මං දන්නේ නැති වෙන වැඩසටහනකට ආපු කට්ටියකුත් එහා පැත්තේ හිටියා. ඒතර ඒගොල්ලෝ නමක් කියලා ඇහුවා. එයාව දන්නවද? කියලා මෙහා පැත්තේ කෙනා කිව්වා ඔව් අර තට්ටයානේ කියලා. එයා මට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. එයා එහෙම කිව්වා. කියනකොට ටිකක් වෙලා ගියාම අර අපිත් එක කතා කර කර හිටපු මහත්තයා දාඩිය පිහින්න තොප්පිය ගැලෙව්වා. එයාත් තට්ටේ. මං ඉතින් කල්පනා කරා ඇත්තටම තට්ටේ කියන එක ලස්සනයි. ඒක ශරීර කාටවත් hina වෙන්න දෙයක් නෙවෙයි. කොක්කමක් නෑ එක එක්කෙනාගේ ලක්ෂණ. හැබැයි අපි ඇයි එහෙම හිත රිදෙන වචනයක් පාවිච්චි කරාම ඒක ඇදලා ගන්න බෑනේ. මට ඇත්තටම හරි ලැජ්ජයි. එතනින් පස්සේ ඒ කණ්ඩායමයි අපේ කණ්ඩායමයි වැඩ දෙකකට ගිහින් හිටියේ. අපි දෙගොල්ලන්ටම එකට ඒ කියන ප්‍රධානින්ටයි කැම ලෑස්තිලා තිබ්බට මම පුළුවන් තරම් යව මග ඇරලා හිටියා. මොකද මට අපහසුයි යා කියන දේවල් නිසා අනිත් අයට මුණ දෙන්න. ඒක ටිකක් වෙහෙසකාරීනේ නේද? ඒ වගේ අනිත් කෙනාගේ හිත රිදෙන ලක්ෂණ, ශරීර ලක්ෂණ එහෙම කියලා අපි විහිළු කරන්න හොඳ නැහැ. මේවත් ගොඩක් අපේ ජීවිතය ඇතුලේ තියෙනවා. ඔයාගේ හැටි බලන්නකෝ අලගෝනියක්වත්. නේද? එතකොට ඒ අලගෝනිය තරුණ කාලේ ඔබට මුණ ගැහෙන කාලේ කෙසඟ හින්දෑරි ගෑන් ළමයි. ඔබේ දරුවන් නිසා තමයි අය මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට කිරි දීලා, ඒගොල්ලෝ වෙනුවෙන් මහන්සි වෙලා, ඒගොල්ලෝ කුසේ දරාගෙන ඉඳලා. ඇයි අපිට ඒක හිතන්න බෑ? අපි එමෙ හිතන්නේ නැහැ. අනිත් කෙනාව රිදවන්න හොඳ නැහැ කියන එක හිතන්නේ නැහැ. ඒක හරිම වෙහෙසකාරී. එතකොට සුළු සිත් ඇවුල් ආදරය හා
වෙනත් සම්බන්ධතාවල් වලදී ඒවා වැඩෙන එක වළක්වනවා. ඊටාම සුළු සිත් ඇවුල් ආදරණීය සම්බන්ධතාවයල් වැඩෙන එක වළක්වනවා. ඒවා වැඩෙන්නේ නැහැ. එක තැන නතර වෙනවා. නේද? ඔකුළු මතක තියාගන්න කිසිම දවසක හැඟීම් මිය යන්නේ නැහැ. හැඟීම් මිය යන්නේ නැහැ. හැඟීම් පන පිටින්ම වැළලෙනවා. ඊට පස්සේ ඒවා උඩට එනවා ඊට වඩා වෙනස් යක්ෂ ස්වරූපයකින්. ඒවා එළියට එන්නේ වෙනස් යක්ෂ ස්වරූපයකින්. හැඟීම් කවදාවත් මිය යන්නේ නැහැ. කිසිම දවසක මිය යන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ දේ. ඔබ ඔබේ බිරිඳගේ සැමියාගේ හැඟීම් වලට රිදෙව්වහම ඒවා එක තැනක නතර වෙනවා. ඊට පස්සේ ඒවා පන පිටින් වැළලෙනවා. ඊට පස්සේ නරක විදියට වෙනත් ආකාරයකින් උඩට එනවා. අග්ලි මූඩ් එකකින්. ඔයගොල්ලෝ මේක අත්විඳලා තියෙනවා. ඔයා මීම තමයි මට කරේ හැමදාම මම ඉන්නේ ඔය දුක තමයි. කී අඬන්නේ නැද්ද? ඒව තමයි එන්නේ. කලින් කියපු හැඟීම් තමයි උඩට මතුවෙලා එන්නේ. වෙනස් විදියකට. අසීමිත සතුටකින් සහ ආදරයෙන් ඉන්න සිටින ගැහැණිය තමන්ගේ සතුට දැනෙන්න තමන්ගේ හැඟීම් මේ තමන් සතුටින් ඉන්න සහකරු මත මේ යැපෙන්නේ නෑලු. මම නෙමෙයි කියන්නේ. මානව ධර්මතා ගැන ඉතාම හොඳින් මේ පරිශන කරපු විද්වත්තු කියන්නේ. සතුට දැනෙන්න ආදරය දැනෙන්න ඉන්න ගැහැණියා සහකරුගේම ආදරය මත රැපෙන්නේ නැද? ඒතර ඔයගොල්ලෝ හිතන්න එපා එහෙනම් හොර මිනිහෙක් ඇති කියලා නෑ. ඒක නෙමෙයි මේ කියන්නේ. හොර මිනිහෙක් ඉන්නවා කියලා කියන එක නෙමෙයි. තමන් ගැනම හිතලා සතුට වෙන්නත් පුළුවන්. කියන්නේ එයත් ආදරේ තියනවා, බැඳීමක් තියනවා. හැබැයි සතුට කියන එක ඒ උඩම කරන්නේ නෑ කියලායි කියන්නේ. ගොඩාක් අපේ තියෙන හැමදේම එපා වෙලා ඇයි එපා වෙලා තියෙන්නේ මම අහනවා ඉතින්. ඇයි එපා වෙලා තියෙන්නේ? නෑ ඉතින් යා දැන් මට ආදරේ නෑනේ මට එපා වෙලා තියෙන්නේ. ඉතින් මං අහතියා ආදරේ නැති වුණාම ඔයාට ඔයාව එපා වෙන්නේ ඇයි? ඉතින් මොකක්ද ඒතර මට කොහොමද වෙන්නේ? මට කොහොමද කරන්න ඕනේ? ඔයාට ආදරේ කරන්න. නේද? මම කණ්ණාඩියෙන් බැලුවාම මට මාව ලස්සනට පේන්න එපා. මට ආදරේ කරන්න එපා. මට ආදරේ කරන්නේ නැතුව තව කෙනෙක් මට ආදරේ කරන්නේ නෑනේ. කරනවා. ඉස්සෙල්ලා මට ආදරේ කරන්න ඕනේ. ලස්සනට නියපොතු කපලා, මූණ හොදලා, කොණ්ඩේ හොඳට පීරලා නේද? එහෙම හිටියොත් නේ ආදරේ කියන එක අපිට ආදරේ කියලා දැනෙන්නේ. අපි අපව අතෑරියොත් මම මාව අතෑරියොත් මට කවුරුත් ආදරේ කරන්නේ නැහැ. නේද? ඒක තමයි හිතා ගන්න ඕනේ. අපිට ගැළපෙන්නේ නැති සම්බන්ධතා හැමතිස්සෙම දුරින් තියාගන්න. ඕනවට වැඩි අපි විවෘත වෙලා හැමෝමත් එක්ක අපි හැමෝම එක විදිය නෑ. අපිට හැමෝමත් එක්ක එක විදියට ඉන්න බෑ. ඒ සම්බන්ධතා එක මට්ටමකදී තමයි තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඇත්තටම කරදරයි. අපි යනවා. අද අපි රැට ඉන්දියාප්ප කමුද? හරි? එතකොට නෝනා කියන්න පුළුවන් ඉන්දියා පීඑච් කෑවද? ඒ කතාව මතකුණානේ. එහෙනම් ඇත්තටම හරි ආසයි ඔයා හදන රොටි කන්න. අපි රොටි හදමු. පොල්ලන් චුට්ටයි තියෙන්නේ නෝනා කියලා. කමන්නේ. පොල් අඩුවෙන් තමයි රොටි කන්නේ ඒක හොඳ. පොල් වැඩියෙන් කෑහම මට හරි අමාරු. බලන්න ඒක. ඒතකොට යාට දැනෙනවා මේ මොලේ මියා මං ගැන හිතනවා. ඔයාට පොල් ගන්නත් අමාරු වෙන්නේ නේද? එහෙම ඉතින් පොඩි ඒක ගැටලුව එකට විසඳන්න. එකට එකතු වෙන්න. එකට සම්බන්ධ වෙන්න. එතකොට අපිට දැනෙනවා අපි මේ ජීවිතයේ ඇතුලේ ජීවත් වෙනවා කියලා. ඔබ අහලා තියෙනවද? මෙන්න මෙහෙම කවියක්. මේ කවිය මේක හරි ලස්සනයි. මම කතන්දරෙත් කියන්නම්කෝ. එකමත් එක රටක හිටියා හැමදාම අනුන්ගේ ගෙදරකටම ගිහින් බත් කන මිනිස්සෙක්. බත් අනුන්ගේ ගෙදරට ගිහින් බත් කනවා කොහොම වෙන දෙයක් හිතා ගන්න එපා. ඇත්ත බත් මං කියන්නේ. අනුන්ගේ ගෙදරකට ගිහිල්ලා බත් කන කෙනෙක්. හරි? එයා එන එක හරිම වෙහෙස කරයි මේ පවුලේ අයට. ඕන බලන්න එක්ව ගැටලුව විසඳපු හැටියක් මම මේ කියන්නේ. ඉතින් මෙයා දැන් යනවා කන වෙලාවට ඉන්නවා යන්නෙම නැහැ. එතකොට බත් දෙන්නම වෙනවා. ඊට පස්සේ මේ ගම මහගෙයි ගමයයි ගමදුවයි කතා කරගත්තා. අද අපි මොකක් හරි ක්‍රමයකින් උප්පර වැට්ටියකින් මෙයාව අයින් කරමු.
හරි? මෙයාව අයින් කරමු. දැන් අර මිනිස්සයා වෙනදා වගේම ගෙදරට ආවා. දැන් ඉන්නවා 11ට විතර ඇවිල්ලා ඉතින් ඒ කාලේ ඔර්ලෝසු වෙලාවල් නෑනේ. ඔර්ලෝසු කියන්නේ අපේ අත්තම්මලා වුණත් කියන්නේ ඉස්සර ඕන් රෑ 11ට නකල්ස් කන්ද උඩින් යනවා ප්ලේන් එකක් ලස්සන්ට රතු පාට ලයිට් පත්තු කරගෙන බලාකුළු දෙබෑ කරගෙන මට අදටත් මගේ හිතේ තියෙන චිත්‍රයක් ඒක. හරි ලස්සනයි රෑට වෙන සද්ද නෑ. ඒ කාලේ අපේ ගෙවල් වල පෙට්‍රල් මැක්ස් දෙකක් තමයි උඩ සාලේ පහළ සාලේ පත්තු කරන්නේ. ලයිට් දෙපැත්තට නෑ හඳයි තරුයි එළියේ තියෙන්නේ. සීතලයි හිම මිදෙන තරම් සීතලයි එහෙ. එහෙ ඔහොම උඩ බලාගෙන ඉනකොට අත්තම්මා කියනවා පුතේ යන්න අහස් යාන්ත්‍රාවක් ගියා. දැන් ඉතින් නිදිය ගන්න ඕනේ. කියන්නේ රෑ 11ට විතර එතනින් එහාට අපිට ඇහැරන් ඉන්න එපා කියලා තමයි කියන්නේ. අප්පච්චිගේ අම්මා. එහෙම තමයි ඉස්සර කාලේ වෙලාව කියන්නේ. මේ අර කතාවට අතිරේක දෙයක්. ඔන්න දැන් 10 11 බස් එක ගියා. 9 බස් එක ගියා. 5 බස් එකක් යනවා නැගිටින්න. එහෙමනේ ඉස්සර අපිට වෙලාව කියන්නේ නේද? මේ දැන් නම් ඉතින් එහෙම ඉස්සර ඇත්තට මොනවා වුණත් ඔය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ බස් හරියට වෙලාවට යනවා තාමත් ඕන පාළු පාරක ඒ බස් යනවා නේද? ඒ හිතුනහම නවත්තන්නේ අරවා මේවා කරන්නේ නැහැ. දැන් මේ කතාවට එමු. දැන් ගමේ ඇවිල්ලා ඉන්නවා. දැන් අර මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. ගමයා මෝල් ගහක මිටක් ගහනවා. මිට ගහනවා. රහිනවා, ගහනවා, තලේ පොඩි කරනවා, ආයේ ගහනවා. ගමයා ඒකම කරනවා. ගම මහගේ බත් උයන. එයා බත්ම උයනවා. ඒක කූරු ගානවා. ඔගොල්ලෝ අහලා තියෙනවද මන්ද මෙතන ගම්වලයි ඇතිනේ බත සැතපෙනවා කියලා. කියලා බත හැතපෙනවා. ගින්දර එළියට අදිනවා. ඉස්සර කාලේ අපි බත් මුට්ටිය ලිපේ තියෙනකොට බත් මුට්ටිය ලිපේ තියලා නෑඹිලියටත් වතුර චුට්ටක් දානවා. නෑඹිලියට වතුර චුට්ටක් දාලා නෑඹිලිය වතුර එකක් සත් වෙනවා. වතුර මදි වුණොත් අර නෑඹිලියෙන් අරගෙන වතුර දානවා. දැන් වගේ රයිස් කුකර් තිබුණේ නෑ. ඒතර බතේ කැඳ පෙරනවා කියලා පෙරනවා. ඒ කැඳ වලට පොල් ටිකක් දාලා සීනි දාලා බුයිවහම රහයි. හරි රහයි ඒ කැකුළු හාල් වල බත්. මේ කැඳ. ඉතින් බත සැතපෙන්න කියලා මෙහෙම එළියට ගිනි කූරු මේ ගිනි පෙනෙලි ටික අදිනවා. අඩු ගින්දරේ තමයි බත සැතපෙන්නේ. ඉස්සර බත් එක බෙදන්නේ අර ලොකු ඇතුල් පතකට වතුර ටිකක් ඉහලා කූරු ගාලා බත් මුට්ටිය මේකට දානවා. බත අස්සන්නයි කියලා ඒකට කියන්නේ. ඉතින් මේ ඒ කාලේ ගම්වල ගෙවල් වල ඒවා මම ඕගොල්ලන්ට කිව්වේ. එයා උයනවා ඉතින්. අර කූරු ගානවා ආයෙ ගින්දර දානවා එහෙම. ගම දුවත් ගෙදර ඉන්නවානේ. එයාත් මේ කරන්නේ පැදුරක් වියනවා. පැදුර වියනවා, ගැටි දානවා, වාටි දානවා, වියනවා එහෙම කරනවා. කණ්ඩ දෙන පාටක් නැහැ. අර මිනිසයා එහෙනම් මං යන්නම් කියලා ගියා. කවුද? අර හැමදාම හොරෙන් නිකන් කන කෙනා. අද නිකන්නේ කන්නේ කියලා ගියා. ගියාම දැන් මේගොල්ලන්ට හරි සන්තෝසයි. දැන් එකට එකතු වෙලා ගැටලුව විසඳුවා කියලානේ ඒගොල්ලෝ හිතන්නේ. ඒගොල්ලෝ කවියක් කියනවා. මම මේක තාලෙටම කියන්නම්. ගමේ එකක් කියනවා, ගම බිරිඳ එක පදයක් කියනවා, ගම දුව එක පදයක් කියනවා. කවියක පද 4ක් තියෙන්න එපා. දැන් කියන්නේ කොහොමද? ගමයා කියනවා ගහපු මිටත් නොගැහු ලෙසට දැක්කද මම ගැහුවා. අය අර මිට ගහන හිටියේ නේද? එතකොට ගම බිරිඳ කියනවා උයපු බතත් නොයු ලෙසට කොහොමද මම ඉව්වා. දැක්කද මම ඉව්වා නේ. උයපු බතත් නොයු ලෙසට දැක්කද මම ඉව්වා කියලා. ගම දුව කියනවා වියපු පැදුර නොවියු ලෙසට දැක්කද මම විව්වා. දැන් පද 3යි. ඒතර ගිය මිනිහා එන ගමන් එනවා ආයෙ පිටිපස්සෙන් ඉස්සරහට ඇවිල්ලා ගිය ගමනත් නොගිය ලෙසට දැක්කද මම ආවා කියලා වෙනවා දක්කන්න. කියන්නේ මිනිස්සු ඒ වෙලාව පාවිච්චි කරන විදිය තේරුණාද? මම මේ ඔයගලන්ට ඒක නිකන් විහිළුවට කිව්වේ. ගොඩක් අය කියනවනේ කවියක් කියන්නේ මට ඇත්තටම සින්දු කියන්න බෑ. මම මේ ඔයගලන්ට මේ ටික කිව්වේ අයේ ඇති වෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්න යනකොට අපි අපේ ගොඩාක් අපි ෆැබ්‍රිකේට් කරගන්න දේවල් වටේ දේවල් තියෙන මේක මෙහෙම වෙන්න ඇති. මේක මෙහෙම වෙන්න ඇති. නේද? මේක මෙහෙම වෙන්න ඇති. එහෙම හිතාගෙන දැන් ඒ විදිහ අපි ඔයගොල්ලෝ හොඳට අහලා බලන්න. මම හරි ආසයි අර හෙන්රි කල්දේර මහත්තයාගේ ගීතයක් තියෙනවා. ඔය සැකිය සම්බන්ධ කතා කරනකොට මම කියන්නේ මේ හැඟීම් සම්බන්ධ රළු මිනිස්සුන්ගේ මෘදු පැති.
ඒකනේ අපි අද කතා කරන්නේ. ඒතර ඇයි අපිට මෘදු විදියට හිතන්න බැරි? දැන් එයා දකිනවා මිදුලේ සුදු වැලි තලයේ තිබුණා මිරි වැඩි සලකුණු මේ කාගේද කියන්න දන්නේ නැහැ. එයා ඊට පස්සේ කල්පනා කරනවා බිරිඳට සහෝදරයෝ බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරද අසනීපෙනි මගේ යාළුවෙක් නිවසට ආවද මන්දා ඊයේත් හැන්දෑවරුවේ මා එන විට මිදුල පුරා තිබුණා අඩි පිය වැඩි මිරි වැඩි සලකුණු කාගේද මන්දා හරිම වෙහෙස කරයි දැන් ගැටලුවක් නිර්මාණය වෙලා ගැටලුවක් නිර්මාණය වෙලානේ සම්පූර්ණ චිත්‍රය දකින්න තමයි යා උත්සාහ කරන්නේ යා ගියපු ගමන්ම කාගේද සපත්තු පාරවල් කියලා නෝනට ගැහුවේ නැහැ මම එකයි කියන්නේ ගැටලුවේ සම්පූර්ණ චිත්‍රය දකින්න. සිද්ධියේ සම්පූර්ණ චිත්‍රය දකින්න. යා කොටසක් දැක්කම මෙතන ප්‍රශ්නයක් එන්නේ නැද්ද? ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ යා දැන් හිතගත වෙහෙසවල හිතාගෙන ඊට පහුවෙන්ද එනවා. එනකොට යාගේ හිතගත පෙළූ රහස එළි වෙනවා. මගේ පාවහන් පළඳා සුරතල් පුතු ඇවිදිනවා. සිඟිති දෙතොල් අතරින් කිරිසිනා මතු වුණා. එවන් සිනා මල් දුටු සඳ වෙහෙස දුරු වුණා. බලන්න කොච්චර ලස්සනද කියලා. මෙයා මේක ගැටලුවේ සම්පූර්ණ චිත්‍රය දැක්කේ නැත්තම් විනාශයක් වෙනවද නැද්ද? ලොකු විනාශයක් වෙන්නේ. ඒකයි මම ඕගොල්ලන්ට කියන්නේ කිසිම කලබල වෙලා කිසිම තීරණයක් ගන්න එපා. දැන් මේකෙම ගැහණු වර්ෂන් එකකුත් තියෙනවා. ඒ මොකද්ද? ඊයේ රෑ ඔබ සිහිනෙන් දුටු දෙඩව් ඒ උපුලී කවුද? ඔන්න දැන් මහත්තයා හීන ගැන දන්නවද? දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා කියන්නේ හීන කියන්නේ තමන්ගේ සිතුවිලි වෙන විදියකින් පිට වෙනවා. එහෙම නේද? හීන විශ්ලේෂණය කරනවා. හරි? එතකොට කියනවා දැන් ණයෙක් දැක්කොත් පුතෙක් හම්බ වෙනවා කියලා කියනවා. අපේ ගම් වල තියෙන කතන්දර. එහෙම කියනවනේ. අක්කට පුතෙක් හම්බ වෙනවා නම් මාමට හීනෙන් ණයෙක් පේනවා. ඒක අපේ ගම් වල තියෙනවා කතාවක්. මේ අම්මගේ කුසේ ඉපදෙන්න කලින් මාමගේ ධනෙ හිසේ ඉපදෙනවා කියලා. මාමලා පුතාලා හරි සම්බන්ධයි. ඔයගොල්ලෝගේ අක්කලාගේ නංගිලාගේ ළමයි එක්ක ඔයගොල්ලෝ යාළුවෙනේ තෑගි අරන් යනවනේ පොඩි දෙයක් හරි අරන් යනවනේ ගෙදර යනකොට නේද? එතකොට දැන් මේකේ මර ඒ කාන්තාවත් එහෙමයි. ඊයේ රෑ ඔයා හීනෙන් කියපු ඒ උපලි කවුද? එයා ඔන්න කල්පනා කරනවා. ඒ කාන්තාවටත් මං හරි ආසයි මං සහභාගී වුණු මාත්‍රා වැඩසටහනෙත් කිව්වා. උපුලි ආදර උපුලි එළි වෙනතුරු ඔබ දෙඩුවා මතකයි. අර එළි වෙන නිකන් නෙමෙයි එළි වෙන කම්ම කියවලා. නේ? ඒතකොට යා කියනවා අප වෙනුවෙන් ඔබ දහඩිය හෙලෙන අට හෝරාවේ ඔබට යා වුණු ජීවමානලිය සම්බරාවක් දෝ ඒ උපුලි. දැන් ඔයා මහන්සිලා පැය 8ක් වැඩ කරන අතරතුර ඒ වෙලාවේ වාට ලං වෙච්ච මේ උපුලි කියලා. එයාත් කියනවා නෑසියේ කුදු නෑ සොහොයුරෙකදිත් නෑ දන්නා තරමින් කවරෙකු හෝනේ. දන්න විදියට උපුලි කියලා කිසිම කෙනෙක් නෑ. කවුද එහෙනම් ඒ උපුලි? ඒ උපුලි ආදර උපුලි දැන් මට පුතුත් එක්ක මහා මගට බහින්න සිද්ධ වෙයිද මේ උපුලි හින්දා? බලන්න මේ සින්දු අහලා බලන්නකෝ දැන් ඕගොල්ලෝ මේ සින්දු අහන්නේ නැද්ද? අහන්නේ නැහනේ අහලා බලන්න ඒවා. අහන්න එපා. ඉතින් අර අයියෝ අර මේ 6-8 බීට් එකට ගිහිල්ලා කෑ ගහලා දඟලලා ඒව උදේ පාන්දර අහන්න එපා. දැන් අපි ඉස්සර කාලේ උදේ නැගිටලා ඉස්කෝලේ යනකොට අපි ඇහුවේ ලස්සන සින්දුනේ නේද? අවදි වන්න දීප්තිමත් හිරකි උදා වෙලා තියෙන්නේ. ඔන්න උදේ අවදි වෙලා ඇඟට ජවයක් එන්නේ නැද්ද? ජවයක් එනවා. දැන් යනකොට ඇහෙන්නේ අවසාන මොහොත මාගේ උදේ ආගෙන ගියාම එතකොට ඉතින් එපාම වෙන්නේ නැහැ. දැන් සින්දුවෙත් කිව්වා අවසාන මොහොත කියලා. මීට වඩා ජීවත් වෙන්න බෑ. එහෙමනේ හිතන්නේ. නේද? ඒක නිසා අර ඉස්සර හරිම ලස්සනයි තාත්තා වැඩ ඇරිලා එනකොට රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ පුතුනි බලන් යමානුවන් කවුරුද එන්නේ? හරි ලස්සනයි නේද? සතරවරම් මහා මේ සිටුවරු ඇවිල්ලා පුවක් මල් කිනිත්තෙන් පිරිත් පෑන් ඉහිනවා. ඒ වගේ ලස්සන සින්දු තිබුණානේ ඉස්සර කාලේ හරිම ලස්සන සින්දු තමයි උදේට දැම්මේ. ජවයක් එක්ක ඔබේ තීරය කියලා දැම්මා. දවල් 12යි 1යි අතර විතර ටිකක් වේග රිද්ම ගීත ඒ වෙලාවට නිදිමත එන හින්දා. ඊට පස්සේ හැන්දෑවට දැම්මා මොලේ සංසුන් වෙන්න තව ලස්සන හිමින් යන සින්දු. මේ ඔබේ පැල පැලේ පිල පිලේ නිදි පැතුරු මත මට මගේ මල් යහන මත නොමැති සුවේ ඇත. දෙගොල්ලන්ටම රස විඳින්න පුළුවන්. දාලා ගියාටත් විඳින්න පුළුවන්. මේ දුක හිතුණු අයට විඳින්න පුළුවන්. ඕගොල්ලෝ ඈත කඳවුරු වල ඉන්නකොට ඒක තනිතරුවේ ඔබත් කොහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා කියනකොට හිතෙන් අතීතයට යනවා. නේද? නැද්ද? ඔබ මේ මුළු නුවරම නිදිගත් මේ මොහොතේ
ඔබ පමණ අපි පමණක් අවදිව ඇත යහනේ එකම ඉරක් එක තරුවක් යට ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ ඕනනම් ඉතින් වෙනස් කරලා මම මගේ කඳවුරේ කියලා කියන්නත් පුළුවන් නේ ඒවා තමයි ඇයි මෙහෙම වෙන්නේ ඒතර මිනිස්සුන්ගේ හරියටම ඒවා ඉස්සර කාලේ ඒවා පරිශන කරලා තමයි දැන් එහෙම හිතන්න වෙලාවක් නැහැ දැන් මුදල මත හැම දෙයක්ම තීරණය වෙන සමාජයක් ඉඳලා එහෙම තීරණය කරන්නේ නැහැ ඕන එකක් දාන්න දැන් මම මේ ඊයේ පෙරේදා මට මුණ ගැහුණු ඉතාම හොඳ මහත්මයෙකුට ව්‍යාපාරිකයෙක් අලුත් අදහස් තියෙන කෙනෙක්. එයාත් මගේ වයසමයි. එයාගේ කතාව අහගෙන ඉඳලා මම කිව්වා ඔබ මේ ගීතය අහලා බලන්න. මම එයාට අහන්න දුන්න සින්දුව තමයි YouTube එක හරහා රුවල් ඉරී ගිය නෞකාවේ කියන ගීතය. රුවල් ඉරී ගිය නෞකාවේ නියමු ආනනි නොගිලී දලරල පෙළ අතරේ මාහා යානු හැකිය ගොඩබිමකට මාත් එක්ක ඔයාට ගොඩබිමට යන්න බෑ. ඔයා දෝතට එක්කල වැසිදිය පෝමින් පවසට. ඒ කියන්නේ වැස්සේ මුහුද මැදදී මුහුදු වතුර බොන්න බෑනේ. වැහි වතුර එකතු කරලා තිබහට ඔයාමට පෙව්වා. ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම. ඉරිච්ච රුවල් අරගෙන ඔයා මාව උණුසුමින් තියාගත්. මා රැකගත් ඔබ රැකගත යුතුය අද දින. දියඹේ යනු මැන පෙරවග තනිව. කැමැත්තෙන් නෙමේ ඒතුවා තනියෙන් යන්න. ඉස්සරහට යන්න. සුන්බුන් වෙච්ච නැව්බද කැඩිලා විසිරීලා යනවා. මාව රැකගත් ඔයාව මට රැකගන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක නිසා දැස පියාගෙන මා බිලිඳී දිය ගැඹරට දියඹේ යනු මැන මේ විපතින් සිත දැඩි කොට. මාව මුහුදට විලිදෙන්න යන්න. මේ කියන්නේ ඇත්තටම මේ ඔයගොල්ලෝ දන්නවද වලගම්බා රජුරුවන්ගේ කාලේ සොලින්ට මේ රට යටත් වෙන්න යනකොට සොලින් එළවගෙන එනවා. වලගම්බා රජුරුවන්ගේ බිරිඳයි මෙයා ඇත්තටම යකඩ දෝලි. රන් දෝලි සහ යකඩ දෝලි කියලා ඉස්සර කාලේ රජවරුන්ට භාර්යාවෝ දෙතුන් දෙනෙක් හිටියා. යකඩ දෝලිට තමයි රජුරු හැමදේම ගිහින් කිව්වේ. රන් දෝලි තමයි එලිපිට පෙනී හිටින්නේ. හරි? දැන් ඕගොල්ලෝ හිතන්න එපා රජවරුන්ට එහෙම පුළුවන් නම් අපිටත් මොකද රකඩ දෝලි රන් දෝලි තියෙන්න බැරි. එහෙම නෑ. හරි? හැබැයි මේ සෝමාවතී කියන බිසව ඒ වෙනකොට ගැබ්බරයි. එයා ගැබ්බර හින්දා දැන් රජුරුවන්ගේ පළමු බිරිඳගේ පළමු ඒ පුතාලයි සෝමාවතී දේවියා යනකොට කරත්තට හයියෙන් යන්න බෑ. ඒක නිසා සෝමාවතී ගැබ්බර සෝමාවතී කරත්තෙන් බහිනවා. ඒ ගැබ්බර සෝමාවතී කරත්තෙන් බැස්සහම එයා සොලින්ට අහු වෙනවා. දරුවා මරනවා. සෝමාවතීව මරනවා. ඊට පස්සේ වලගම්බා රජුරෝ අවුරුදු 12කට පස්සේ සේනා සංවිධානය කරලා ඇවිල්ලා සොලින්ව පරාජය කරනවා. හැබැයි ඒ රජුරවන්ට මතක තියෙනවා මම නිසා ගැහැණියක් ජීවිතේ විලි දුන්නා. ඒ වෙනුවෙන් ඔහු නිර්මාණය කරන චෛත්‍යය තමයි සෝමාවතී චෛත්‍යය. අපි අදටත් ගිහිල්ලා වඳින්නේ ඒකට. ඒ වගේ ඉතිහාස කතන්දරවල මතුවෙච්ච වීර කාන්තා චරිත තියෙනවා. වීර පිරිමින්ගේ චරිත තියෙනවා. අපි ඒ උනට ආදර්ශයට ගන්න ඒවා නෙවෙයි ගොඩක් වෙලාවට. අපි බලන්නේ පරාජිත චරිත. ඇයි අපේ ටෙලි නාට්‍ය වලින්, අපේ සින්දු වලින්, අපේ කලා කටයුතු වලින් අපිට පෙන්වන්නේ පීඩිත චරිත තමයි, දුක හිතුණු චරිත, පරාජිත චරිත තමයි අපිට කියන්නේ අත්විඳින්න කියලා. දැන් ඕගොල්ලෝ මම හරීම මගේ ජීවිතේ මම ආසම කරපු නාට්‍යයක් තමයි වීරයා මැරිලා කියන නාට්‍ය. ඕගලන්ට වීරයෝ විදිහට සලකපු අයම එක කාලයක කිසිම සැලකිල්ලක් නැති වුණා. සමාජය ඇතුලේ සමස්ත සමාජය ඇතුලේ වීරයා මැරිලා කියන නාට්‍ය කතා කරන්නේ ඒක. ගමට ආවට පස්සේ ඇස් අන්ධ වෙලා ඒ සොල්දාදුවා. එයාට සලකන විදිය තමන්ගේම අක්කගේ දරුවව නාවනකොට ළිඳ ළඟදී ගමේ මිනිස්සු කතන්දර හදනවා. ගිහින් කාන්තාවක් එක්ක සම්බන්ධ වුණාම ගිහින් නිකන් කතා බහ කරාම ඒකට කතන්දර හදනවා. ඒක පුළුවන් නම් හොයාගෙන බලන්න. ඒක හරි ලස්සනයි. අය්යප්පන් කෝෂියන් කියන තව මලයාලම් චිත්‍රපටයක් තියෙනවා. නිලධාරියෙක් පොලිස් නිලධාරියෙක් නිවැරදි පොලිස් නිලධාරියෙක් කොහොමද දඬුවම් විඳින්නේ කියලා මලයාලම් චිත්‍රපටි හරි ලස්සනයි. ඕගොල්ලෝගේ ජීවිතේ මට මේක මම කියන්නේ මේ මහත්යා වෙන හේතුවක් නිසා නෙමෙයි. අපි එක පැත්තකටම ඔළුව තියනකොට අපේ අනිත් පැත්ත නිකම්ම වැහෙනවා. දැන් ගෙදර වුණත් මැෂින් එකක් වහලා තිබ්බොත් වැඩ කරන්න නැතිනොත් මලකට බැඳෙනවානේ. නේ? පොතක් පෙරලන්න නැතුව තිබ්බොත් පුස් බැඳෙනවා. ඒක නිසා මේ සෞන්දර්ය පැත්තත් ඕගොල්ලෝ අවදි කරගන්න.
මම ඒකයි මේ සින්දු දෙක මේකට මේ දේශනාවටම ගැලපෙන්න ඇඳගත්. ඒ ගීත අහනකොට, චිත්‍රයක් අඳිනකොට, ඡායාරූපයක් බලනකොට අපිට දැනෙන්නේ වෙනස් විදිය හැඟීමක්. අපේ ඔළුවේ సౌందර්ය පැත්ත විවෘත වෙනවා. ඊට පස්සේ ගණිතමය ඥානය කොහොමද ඒක වැඩ කරන්නේ කියන එක තේරුම් ගන්න බලන්න ගානක් දෙකක් නිකන් හදන්න. භාෂා හැකියාව දියුණු කරගන්න. භාෂාව බැරි නම් වෙන මුකුත්ම බෑ. භාෂා හැකියාව දියුණු කරගන්න. ඉස්සරහට ඕගලන්ට රළු මිනිහෙක් නොවි ඉස්සරහට යන්න පුළුවන් ස්කිල්ස් හැදෙන්නේ ඒ වගේ. සින්දුවක් අහන්න. විශේෂයෙන්ම සින්දුව අහන එක නම් හරිම හොඳයි. තාම නිසංසල රැක බලන්න එපා. අනුන්ගේ ප්‍රශ්න ගොඩාක් ගොඩ ගැහිච්ච නාට්‍ය. ඔය channel වල යන හැම නාට්‍යයකම තියෙන පරාජිත ප්‍රේමවන්තයන්ගේ චරිත. ගහ ගන්න හැටි, කතා කරන භාෂාව ඒවල දාන්නවත් එපා ගෙවල් වල. දැන් ඕගොල්ලෝගේ මෙතන ඉන්නේ ගොඩක් දෙමව්පියෝ හින්දා මම ඕගොල්ලෝගේ දරුවෝ ගැන කතා කරන්නේ. දරුවන්ට අපි හිතුවට හොඳම දේ දරුවන්ට කියලා එහෙම නැහැ. අපි දරුවන්ව පරිස්සම් කරගන්න ඕන. ඒගොල්ලන්ගේ මොලේ කායිකව මානසිකව ඒගොල්ලන්ට ඇති වෙන්න පුළුවන් පීඩනයන් අවම කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ අම්මලා තාත්තලා විදියට. ඒතකොට ඒක කරන්නේ කොහොමද කියන එක ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. ඕගොල්ලෝ දැනගන්න ඕනේ. හැමෝටම කරන්න ඕනේ දේ අපේ දරුවටත් කරන්න ඕනේ කියලා බල කරන්න එපා. ඒක හොඳ නෑ. එහෙම කරොත් ඒ දරුවෝ ඉච්ඡාබංගත්වයට පත් වෙලා ඊට පස්සේ අනාගතයේදී මානසික රෝග සහිත දරුවෝ තමයි බිහි වෙන්නේ. ඒක නිසා දෙමව්පියන් විදියට අපිට වගකීමක් තියෙනවා දරුවන්ව හොඳින් සමාජයට මුදා හරින්න. එහෙම නැත්නම් අපිට ජීවිතේ ඉස්සරහට ළමයිව අරගෙන යන්න බෑ. තේරුණා නේද? අපිට තියෙන එකම හීනය ඒගොල්ලෝ හොඳ තැනකට යනවා දකින්න. ඒකට අපි ගොඩක් දේවල් තියනවා කරන්න. දෙමව්පියන් විදියට අපි ඒගොල්ලන්ට සතුටුදායක පරිසරයක් නිර්මාණය කරලා දෙන්න ඕනේ. දෙමව්පිය විදියට ඒගොල්ලන්ට පහසුවෙන් වැඩෙන්න පරිසරය හදලා දෙන්න ඕනේ. දෙමව්පිය විදියට වඩා හොඳ දේ ඒගොල්ලන්ට තෝරලා දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒතර එහෙමනම් හැංගීම්බර මිනිහෙක් හෝ ගැහණියෙක් වෙන්න ඕගොල්ලන්ට අමාරු නෑ. මෘදු තාත්තා කෙනෙක් වෙන්න, මෘදු අම්මා කෙනෙක් වෙන්න ඕගොල්ලන්ට අමාරු නෑ. ඒ දෙක අතරතුර ඔබට ලොකු ඉස්සරහට අරගෙන යන්න ඔබට වැය කරන්න වෙන්නේ පොඩි ශක්තියක් විතරයි. ඒකට ආරම්භක ශක්තිය ගැන මම කිව්වා. ඒ ආරම්භක ශක්තිය දවස පුරාම තියාගන්න. ඒ ආරම්භක ශක්තිය සතිය පුරාම තියාගන්න. ඒ ආරම්භක ශක්තිය මාසය පුරාම තියාගන්න. වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා හිතන්න. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. මං දැන් වයසයි මට බෑ එහෙම හිතන්න එපා. එහෙම හිතනකොට ඕගොල්ලන්ට හිතන්න පුළුවන් අය අවුරුදු 71 දී මිනිස්සු යන්නේ තානාපති වෙලා. නේද? එහෙම හිතන්න. හොඳ පැත්තට හිතන්න, පොසිටිව් පැත්තට හිතන්න, ධනාත්මක පැත්තට හිතන්න. ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට ආදරය කරන්න. ඕගොල්ලන්ට ආදරය කරන එක, Tamanට ආදරය කරන එක කිසිදු හේතුවක් නිසා නවත්තන්න එපා. කිසිදු හේතුවක් නිසා නවත්තන්න එපා. එහෙම වුණොත් තමයි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මම මේ දේශනාව අවසන් කරන්න කලින් හැමදාම වගේ ඔබට ගෙනියන්න පණිවිඩයක් දෙනවා. මේ පණිවිඩය විතරක්ම අහන කට්ටියක් ඉන්නවා මගේ YouTube නාලිකාව හරහා. මේ පණිවිඩේ හොඳට මතක තියාගන්න. අපි කාටවත් කවදාවත් සුළඟේ දිශාව වෙනස් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් රුවල අනිත් පැත්තට හරවලා ඔරුවේ දිශාව වෙනස් කරන්න. එහෙම වෙනස් කරොත් අපිට සෞභාග්‍යයෙන් පිරුණු සුවපහසු ගොඩබිමකට යාත්‍රා කරන්න පුළුවන්. ඒක කරන්න තමයි අද දවසේ මේ ඔබත් එක්ක මම මෙහෙම කතා කරන්නේ. ඔබව දකින්න. ඔබට ආදරය කරන්න. ඔබේ හැඟීම් ධනාත්මක හැඟීම් විදියට වර්ධනය කරන්න ඔබට මාන කරන්න. එහෙමනම් මට ආරාධනා කරාට ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. සියලුම නිලධාරි මහත්තුරුන්ට ස්තුතියි වගේම මේ අවුරුද්දේ ජනවාරි මාසේ මුල් මේ දෙවනි සතියේ ඔබේ ඔළුවට දාගන්න. මේ අවුරුද්ද ඔබ එහෙම ගත කරන්න. එහෙම වුණොත් ඔබේ සෞභාග්‍යය ඔබටම ළඟා කරගන්න පුළුවන්. එහෙමනම් මට අවසර දෙන්න සමුගන්න. ඔගොල්ලෝ හැමෝටම සුවදායි දවසක් ප්‍රාර්ථනා කරනවා. මම අමාදිසානායක. බොහොම ස්තුතියි.